බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาทานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาชาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิහොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ඔබ සෑම සියලු දෙනා වගේම පෙනෙන නොපෙනෙන ලෝකයන් සිට සහ සම්බන්ධ වෙන ඔබ නමින් නැසීමිය පරලෝකයේ යම් තාක් පිරිසක් ඇතනම් ඒ සෑම සියලු දෙනාමත් ධර්ම ශ්‍රවණාබිලාෂී සෑම සියලු දෙනාමත් දිව්‍ය බ්‍රහ්මත්වයන් පටන් යම් තාක් ප්‍රම්ප්‍රතිසක් ඇතනම් ඒ හැම දෙනාම මේ අවස්ථාව සහ සම්බන්ධ වෙත්වා කියන අදහස අදිෂ්ඨානයෙන් යුක්තව අපි සෑම සියලු දෙනාම දේවතා ආරාධනාව සිද්ධ කරන්නට යෙදෙමු අප විසින් දේවතා ආරාධනාව සිද්ධ කරන විටද ඔබ සිතින් දෙවියන්ට ආරාධනා කරන්න ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මසාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස අසප්පුරිස වදුඛා සුද්ධං චතුහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ අසප්පුරිසෝ වේදිතබ්බෝ කතමේහි චතුහි
ඉද බික්ඛවේ අසප්පුරිසෝ යෝ හෝති පරස්ස අවන්නෝ තං අපුට්ඨෝපි පාතු කරෝති කෝපන වාදෝ පුට්ටස්ස කෝපන පඤ්හාභිනීතෝ අහපෙත්වා අලම්පෙත්වා පරිපූරං විත්හාරේන පරස්ස අවන්නං භාසිතා හෝති වේදිතබ්බ මේතං භික්ඛවේ සප්පුරිසෝ අයං භවಂತಿ පුනච පරං භික්ඛවේ අසප්පුරිසෝ යෝ හෝති පරස්ස වන්නෝ තං පුට්ඨෝපි න පාතු කරෝති කෝපන වාදෝ අපුට්ටස්ස පුට්ඨෝ කෝපන පඤ්හාභිනීතෝ හාපෙත්වා ලම්පෙත්වා අපරිපූරං අවිත්තාරේන පරස්ස වන්නං භාසිතා හෝති වේදිතබ්බමේ තං භික්ඛවේ අසප්පුරිසෝ අයං භවಂತಿ පුනච පරං භික්ඛවේ අසප්පුරිසෝ යෝ හෝති අත්තනෝ අවන්නෝ තං පුට්ඨෝපි න පාතු කරෝති කෝපන වාදෝ අපුට්ටස්ස පුට්ඨෝ කෝපන පඤ්හාභිනීතෝ හාපෙත්වා ලම්පෙත්වා අපරිපූරං අවිත්තාරේන අත්තනෝ අවන්නං භාසිතා හෝති වේදිතබ්බමේ තං භික්ඛවේ අසප්පුරිසෝ අයං භවಂತಿ පුනච පරං භික්ඛවේ අසප්පුරිසෝ යෝ හෝති අත්තනෝ වන්නෝ තං අපුට්ඨෝපි පාතු කරෝති කෝපන වාදෝ පුට්ටස්ස පුට්ඨෝ කෝපන පඤ්හාභිනීතෝ අහපෙත්වා අලම්පෙත්වා පරිපූරං විත්හාරේන අත්තනෝ වන්නං භාසිතා හෝති වේදිතබ්බමේ තං භික්ඛවේ අසප්පුරිසෝ අයං භවಂತಿ ඉමේහි කෝ භික්ඛවේ චතුහි ධම්මේහි සමන්නාගතෝ අසප්පුරිසෝ වේදිතබ්බෝ චතුහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ සප්පුරිසෝ වේදිතබ්බෝ කතමේහි චතුහි ඉද භික්ඛවේ සප්පුරිසෝ යෝ හෝති පරස්ස අවන්නෝ තං පුට්ඨෝපින පාතු කරෝති කෝපන වාදෝ අපුට්ටස්ස පුට්ඨෝ කෝපන පඤ්හාභිනීතෝ හාපෙත්වා ලම්පෙත්වා අපරිපූරං අවිත්තාරේන පරස්ස අවන්නං භාසිතා හෝති වේදිතබ්බමේ තං භික්ඛවේ සප්පුරිසෝ අයං භවಂತಿ පුනච පරම් භික්ඛවේ සප්පුරිසෝ යෝ හෝති පරස්ස වන්නෝ තං අපුට්ඨෝපි පාතු කරෝති කෝපන වාදෝ පුට්ටස්ස පුට්ඨෝ කෝපන පඤ්හාභිනීතෝ ආභපෙත්වා අලම්පෙත්වා පරිපූරං විත්හාරේන පරස්ස වන්නං භාසිතා හෝති වේදිතබ්බමේ තං භික්ඛවේ සප්පුරිසෝ අයං භවಂತಿ පුනච පරම් භික්ඛවේ සප්පුරිසෝ යෝ හෝති අත්තනෝ අවන්නෝ තං අපුට්ඨෝපි පාතු කරෝති කෝපන වාදෝ පුට්ටස්ස පුට්ඨෝ කෝපන පඤ්හාභිනීතෝ අහපෙත්වා අලම්පෙත්වා පරිපූරං විත්තාරේන අත්තනෝ අවන්නං භාසිතා හෝති වේදිතබ්බමේ තං භික්ඛවේ සප්පුරිසෝ අයං භවಂತಿ පුනච පරම් භික්ඛවේ සප්පුරිසෝ යෝ හෝති අත්තනෝ වන්නෝ තං පුට්ඨෝපින පාතු කරෝති කෝපන වාදෝ අපුට්ටස්ස පුට්ඨෝ කෝපන පඤ්හාභිනීතෝ හාපෙත්වා ලම්පෙත්වා අපරිපූරං අවිත්තාරේන අත්තනෝ වන්නං භාසිතා හෝති වේදිතබ්බමේ තං භික්ඛවේ සප්පුරිසෝ අයං භවಂತಿ ඉමේහි කෝ භික්ඛවේ චතුහි ධම්මේහි සමන්නාගතෝ සප්පුරිසෝ වේදිතබ්බෝ සේයතාපි භික්ඛවේ වදුකා යඤ්ඤ දේව රත්තිං වා දිවසං වා ආනීතා හෝති තාව දේවස්සා තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හෝති සස්සුයාපි සසුරේපි සාමිකේපි අන්තමසෝ දාසකම්ම කරු පොරිසේසු සා අපරේන සමයේන සංවාසමන්වාය විශ්වාසමන්වාය
සසුම්පි සසුරම්පි සාමිකම්පි ඒවමාහ අපේතකින් පනතුම් හේ ජානාතාති ඒවමේව කෝ භික්ඛවේ ඉදකච්චෝ භික්ඛු යඤ්ඤ දේව රත්තිං වා දිවසං වා ආගාරස්මා අනගාරියං පබ්බජිතෝ හෝති තාව දේවස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හෝති භික්ඛුසු භික්ඛුනීසු උපාසකේසු උපාසිකාසු අත්තමසෝ ආරාමික සමනුද්දේසේසු සෝ අපරේන සමයේන සංවාසමන්වාය විශ්වාසමන්වාය ආචරියම්පි uppajjhampi evamaah apetakin panatum he janataati tasmatiha bhikkave evaං sikkitabbaං adunagata vaduka samena vetasāච viharismāti evaං hivo bhikkave sikkitabbanti අසප්පුරිස වදුකා සූත්‍රය මහණෙනි සතර දහමකින් සමන්වාගත වූයේ අසත්පුරුෂයයි දත යුතුය. කවර සතර දහමින් යත් මහණෙනි මෙලොවෙහි අසත්පුරුෂ මෙරමාගේ යම් අගුණයක් ඇද්ද එය නුපුලූස්නා ලද්දේත් පහල කෙරෙයි. පුලූස්නා ලද්දාහු පිළිබඳව කවර කතාය පුලූස්නා ලද්දේ ප්‍රශ්න පිනිස එළවන ලදුව නොපිරිහෙලා නොවසා පරිපූර්ණ කොට විස්තර විසින් මෙරමාගේ නුගුණ කියනු යේ වෙයි. මහණෙනි මේ භවත් අසත්පුරුෂයයි තෙල දත යුතුය. තවද මහණෙනි අසත්පුරුෂ මෙරමාගේ යම් ගුණයක් ඇද්ද එය විචාරණ ලදුයේත් පහල නොකෙරෙයි. නොවිචාරණ ලද්දාහු පිළිබඳව කවර කතාය විචාරණ ලද්දේ ප්‍රශ්න පිනිස එළවන ලද්දේ පිරිහෙලා වසා අපරිපූර්ණ කොට නොවිතරින් මෙරමාගේ ගුණ කියනු යේ වේ. මහණෙනි මේ බවත් අසත්පුරුෂයයි තෙල දත යුතුය. තවද මහණෙනි අසත්පුරුෂය තමාගේ යම් අගුණයක් ඇද්ද එය පුලුස්නා ලද්දේත් පාල නොකෙරෙයි. නුපුලුස්නා ලද්දාහු පිළිබඳව කවර කතාය පුලුස්නා ලද්දේ ප්‍රශ්නයට කැඳවන ලද්දේ පිරිහෙලා වසා අපරිපූර්ණකට නොවිතර විසින් තමාගේ නුගුණ කියනුයේ වෙයි. මහණෙනි මේ බවත් අසත්පුරුෂයයි තෙල දත යුතුය. තවද මහණෙනි අසත්පුරුෂ තමාගේ යම් ගුණයක් ඇද්ද එය නොවිචාරණ ලද්දේත් පහල කෙරෙයි. විචාරණ ලද්දාහු පිළිබඳව කවර කතාය පුලූස්නා ලද්දේ ප්‍රශ්නයට පෙරට ගන්නා ලද්දේ නොපිරිහෙලා නොවසා පරිපූර්ණ කොට විස්තර විසින් තමාගේ ගුණ කියනු යේ වෙයි. මහණෙනි මේ බවත් අසත්පුරුෂයයි තෙල දත යුතුය. මහණෙනි මේ සතර දහමින් සමන්වාගත වූයේ අසත්පුරුෂයයි දත යුතුය. මහණෙනි සතර දහමකින් සමන්වාගත වූයේ සත්පුරුෂයයි දත යුතුය. කවර සතර දහමින් යත් මහණෙනි මෙලොවහි සත්පුරුෂ මෙරමාගේ යම් අගුණයක් ඇද්ද එය විචාරණ ලද්දේත් පහල නොකෙරෙයි. නොවිචාරණ ලද්දාහු පිළිබඳව කවර කතාය විචාරණ ලද්දේ ප්‍රශ්නයට පෙරට ගන්නා ලද්දේ පිරිහෙලා වසා අපරිපූර්ණකට නොවිතර විසින් මෙරමාගේ නුගුණ කියනුයේ වෙයි. මහණෙනි මේ බවත් සත්පුරුෂයයි තෙල දත යුතුය. තවද මහණෙනි සත්පුරුෂ මෙරමාගේ යම් ගුණයක් ඇද්ද එය නොවිචාරණ ලද්දේත් පහල කෙරෙයි. විචාරණ ලද්දාහු පිළිබඳව කවර කතාය විචාරණ ලද්දේ ප්‍රශ්නයට ඉදිරිපත් කරන ලද්දේ නොපිරිහෙලා නොවසා පරිපූර්ණ කොට විස්තර විසින් මෙරමාගේ ගුණ කියනුයේ වෙයි. මහණෙනි මේ බවත් සත්පුරුෂයයි තෙල දත යුතුය. තවද මහණෙනි සත්පුරුෂ තමාගේ යම් අගුණයක් ඇද්ද එය නොවිචාරණ ලදුවත් පහල කෙරෙයි. විචාරණ ලද්දාහු පිළිබඳව කවර කතාය විචාරණ ලද්දේ ප්‍රශ්නයට නගන්නා ලද්දේ නොපිරිහෙලා නොවසා පරිපූර්ණ කොට විස්තර විසින් තමාගේ අගුණ කියනුයේ වෙයි.
මහණෙනි මේ බවත් සත්පුරුෂයයි තෙල දත යුතුය. තවද මහණෙනි සත්පුරුෂ තමාගේ යම් ගුණයක් ඇද්ද එය විචාරණ ලද්දේ පහළ නොකෙරෙයි. නොවිචාරණ ලද්දාහු පිළිබඳව කවර කතාය. විචාරණ ලද්දේ ප්‍රශ්නයට මතුකොට ගන්නා ලද්දේ පිරිහෙලා වසා අපරිපූර්ණ කොට නොවිතර විසින් තමාගේ ගුණ කියනුයේ වෙයි. මහණෙනි මේ බවත් සත්පුරුෂයයි තෙල දත යුතුය. මහණෙනි මේ සතර දහමින් සමන්වාගත වූයේ සත්පුරුෂයයි දත යුතුය. මහණෙනි යම් පරිදි වදුකාවෙක් අලුත විවාපත් වූ කතක් යම්ම රැයක හෝ දවසක හෝ කැඳවා ගෙනන ලදූද අලුත ඇයට නැන්දනියන් කෙරෙහිදු මයිලනුවන් කෙරෙහිදු සමුනන් කෙරෙහිදු යටත් පිරිසෙයින් දස්කම් කරු පුරිස් කෙරෙහිදු තියුණු විලිබිය එළඹ සිටියේ වෙයි. ඕ පසුකල සහවාසයට ගොස් විශ්වාසයට ගොස් නැන්දනියන්ටද මයිලනුවන්ටද සමුනන්ටද මෙසේ කියති. ඉවතයා තෙපි කුමක් දන්වායි. මහණෙනි පරිදිම මෙසස්නේ කිසි මහණෙක් යම්ම රැයක වේවායි දවසක වේවායි ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වේද එකෙන් හිම ඕහට භික්ෂූන් කෙරෙහි භික්ෂුණීන් කෙරෙහි උපාසකයන් කෙරෙහි උපාසිකාවන් කෙරෙහි යටත් පිරිසෙයින් ආරාමික සමනුද්දේශයන් කෙරෙහි තියුණු හිරියොතප් එළඹුණේ වෙයි. හේ මෑත කාලයක සහවාසයට එළඹ විශ්වාසයට එළඹ ඇදුරන්ටත් උවදුනන්ටත් මෙසේද කියති කියයි. පහවව තෙපි කුමක් දන්වායි. මහණෙනි එහෙයින් මෙසේ හික්මෙන්නේය. අලුත ආ වදුකාවකගේ සිතට බඳු සිතින් වසම්හයි. මහණෙනි තොප මෙසේ හික්මෙන්නේය. සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි අද මේ උදෑසන කාලේ මේ ධර්මදේශනාව තුළ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකාය දෙක පුස්තක වහන්සේ තුළ තැන්පත් වෙලා තියෙන තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු අසත්පුරුෂ වදුකා සූත්‍රය පෙරටු කරගෙනයි අද දවසේදී මේ ධර්මදේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සූත්‍ර පිටකයේ පෙරලනකොට මේ ධර්ම කාරණාවන් පෙරලනකොට අහුවෙච්ච බොහෝම වටිනා සූත්‍ර ධර්මයක්. අපිට හිතුණ මේ කාරණාව අද විශේෂයෙන්ම මේ සමාජයට අපේ මේ රටට අද මේ මුළු සමස්ත සමාජයටම බොහෝම වැදගත් වෙයි කියලා. ඒක නිසයි මේ සූත්‍ර ධර්මය මේ විදිහට විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. තථාගතයන් වහන්සේ මෙතන පෙන්නනවා මේ අසත්පුරුෂයා සතු ලක්ෂණ 4ක් සහ සත්පුරුෂයා සතු ලක්ෂණ 4ක් විදිහට මේ කාරණා ටික පෙන්눔 කරන්නට යෙදෙන්නේ. පින්වතුනි මේ කාරණාව විග්‍රහ කරන්න මත්තෙන් පුංචි කාරණාවක් මතක් කරන්න කැමතියි. ඒ තමයි දැන් සාමාන්‍යයෙන් පෘථජ්ජන වැඩපිළිවෙලක් තුල පැවැත්ම තුල වැඩ කරන මානසිකත්වයක්. සිතේ ස්වභාවයේ ක්‍රියාත්මක වෙන්නේ හැමතිස්සෙම තමන් හරි කියන තැනින්. තමන් නිවැරදි කියන තැනින්. තමන් හරි තමන් නිවැරදි කියන තැනින් ජීවත් වෙන්න පටන් අරගත්තාම අපි නිරන්තරයෙන් අපිට වෙන වැඩක් තියෙනවා. ඒ තමයි අපි වටේ ඉන්න පිරිසත් එක්ක අපි නිරන්තරයෙන් අපිව මැන ගන්නවා. වටේ ඉන්න පිරිස කියන්නේ අපේ දෙමාපියෝ වෙන්න පුළුවන්, අපේ සහෝදර සහෝදරයෝ වෙන්න පුළුවන්, යාළු මිත්‍රයෝ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරට සිල් ගන්න යන තැන ඉන්න අපිට මුණ ගැහෙන ඒ පිරිස වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයතනයේදී අපිට මුණ ගැහෙන පිරිස වෙන්න පුළුවන්. නැත්නම් ආරාමයක නම් ඒ ආරාමයට අදාළව අපේ වටේ ඉන්න පිරිස වෙන්න පුළුවන්. ඔය වගේ හැමතිස්සෙම තමන්ව සාපේක්ෂ කරගන්නවා තමන් වටේ ඉන්න පිරිසත් එක්ක. ඒක තමන්ව මැනගන්නේ මම හරි, මම හොඳයි, මට සාපේක්ෂව අනිත් ඔක්කොම නරකයි කියලා. මම මේ කියන අත්දැකීම ඕගොල්ලන්ගේ ජීවිතේ සමහරට දැන් නම් වෙන්නේ නැතුව ඇතිද මම දන්නේ නැහැ වෙනවද නැද්ද කියලා. ඔය අත්දැකීම ඕගොල්ලන්ට ඇති. හොඳට බලන්න සාමාන්‍යයෙන් අපි මොකක් හරි ප්‍රතිපදාවක ධර්ම මාර්ගයක හරි ධර්මයක් අවබෝධ කරගෙන තමන්ගේ සිත දමනය කරගන්න, සිත ශික්ෂණය කරගන්න, යථාර්ථයක් අවබෝධ කරගන්න හික්මෙන්න පටන් ගන්නකොටත් ඒ ගමනේ යන්න පටන් ගන්නකොට අපි ගාවේ යම්කිසි සීල ගුණයක් නැත්නම් යම්කිසි යථාර්ථයක් අවබෝධ කරගැනීමේ අවශ්‍යතාවත් එක්ක අපි අර හිටපු සමාජ පරිසරයෙන් සමහරලාට වෙන් වෙලා අපි ජීවත් වෙන සමාජ පරිසරයෙන් ටිකක් වෙන් වෙලා දැන් අපිට එකතු වෙන්න ගන්නවා සමහරලාවට බණ භාවනා කරන, සිල් සමාදන් වන, ධර්මීය සාකච්ඡා කරන ආන් මේ වගේ පිරිස අපිට එකතු වෙන්න පටන් ගන්නවා. එහෙම පිරිස අතර සමහරලාවට අපිට වෙන අවුලක් තියෙනවා. අපි හැමතිස්සෙම අපේ සීලය නැත්නම් අපේ සීල ගුණය තමන්ගේ වටේ ඉන්න පිරිසත් එක්ක අපි සංසන්දනය කරලා
බලන්ට යොමු වෙන අවස්ථා තියෙනවා. එහෙම ඕගොල්ලන්ගේ ජීවිතේත් වෙලා ඇති. ඕක සාමාන්‍ය ලෝකයේ දිනදා ජීවත් වෙනකොටත් ඔය සිද්ධිය අපිට වෙන්න තියෙන අවස්ථාව ඕන තරම් තියෙනවා. ඒ වගේම තමයි යම්කිසි ආධ්‍යාත්මික ශික්ෂණයකට හික්මෙන්න පටන් අරන් ඒ ගමනේ යන්න හදනකොටත් සමහරලාට ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉන්න සමාජය තුල තම හැමතිස්සෙම තමන් නිවැරදි කියන තැනින්, තමන් හරි කියන තැනින්, තමාගේ මතයම හරි කියන තැනින් සමහරලාට අපි ඔප්පු කරගන්න යනවා. දැන් මෙහෙම යන්න ගියාම ගොඩක් වෙලාවට අපිට වෙන ලොකු අවුලක් තමයි, ඒ කියන්නේ මේ පැවැත්ම තුල හිර වෙලා ඉන්න සංසාර රෝගයට අහු වෙලා ඉන්න සත්වයාට වෙන ලොකු අවුලක් තමයි තමන් දන්නේම නැතුව තමාගේ තුලින් අසත්පුරුෂ ධර්මයන් මතුවෙන්න පටන් ගන්නවා. තථාගතයන් වහන්සේ බොහොම පැහැදිලිව හරි ලස්සනට මේ කාරණාව විග්‍රහ කරනවා. ඒක විග්‍රහ කරන තැන තියෙන කාරණාව කොච්චර ගැඹීරද කියලා කියනවා නම් මේ කාරණාව අපිට විග්‍රහ කරගන්නට උන්වහන්සේ ලබා දෙන මේ සූත්‍ර ධර්මය අසත්පුරුෂ වදුකා සූත්‍රය කියන සූත්‍රය තුල උන්වහන්සේ පෙන්නනවා මහණෙනි මෙලොවෙහි අසත්පුරුෂ මෙරමාගේ යම් අගුණයක් ඇද්ද එය නොපුලුස්නා ලද්දේ පහල කෙරෙයි. මෙතන මේ මෙරමා කියලා කියන්නේ අනුන් කියන අර්ථයෙන්. කාගේ හරි අනුන්ගේ යම් අගුණයක් ඇහුවේ නැතත් හිත ඒක කියන්න හරි කැමතිලු. හොඳට බලන්න දැන් සාමාන්‍යයෙන් ඕගලන්ටත් වෙලා තියෙනවද දන්නේ නැහැ. මට නම් වෙලා තියෙනවා. මම ඉතින් ආයේ මේව කතා හංගන්න ඕනේ නැහැ. මම කියන එක කෙලින් කියලා දානවා. අපේ ජීවිතේ අපි මේ වැඩපිළිවෙල තුල ජීවත් වෙලා ඉන්නකොට අනුන්ගේ අගුණ කියන්න හිත හරීම කැමතියි. දැන් මේ හිතේ තියෙන මේ කෙලෙස් බර ගතිය මේ අවුල බුදුහාමුදුරුවෝ හරිය ලස්සනට කියනවා මහණනි මෙලොවේ අසත්පුරුෂය මෙරමාගේ යම් අගුණයක් ඇද්ද? ඒ කියන්නේ අන් අයගේ අගුණයක් ඇද්ද? එය ඇහුවේ නැතත් කියන්න කැමතිලු. කවුරුත් අපෙන් අහන්නේ නැහැ. ඒ වුණාට කතා කරන්න ගියාම මේ ඔබ දන්නව දරුවගේ හැටි. ඌ ඇවිල්ලා මෙහෙම මිනිස්සෙක්නේ. මෙහෙමයි කියලා ඇතුලෙන් එනවලු. මොකද්ද? ඒ අගුණේම කියන්න හිත හරි කැමතිලු. ඒ කියන්නේ සමහරවිට අනික් කෙනා අපෙන් අහලත් නැහැ. අරයාගේ විස්තර මොනවද? අරයාගේ විස්තර මොනවද? මේව මොනවද කියලා. හැබැයි හිත ඇතුලෙන් එනවා. මෙහෙමයි කියලා අර ඇතුලෙන් එනවලු අරයාගේ අගුණ කියන්නේ. ඊළඟට මේ අගුණ විස්තර විසින් විග්‍රහ කර කියන්න හරිය කැමතිලු. දැන් සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ නිකන් අපි දිහා බලාගෙන හිටියොත් අපිට හොඳට මේවා ඇත්තටම පේන්න ගන්නවා. ඔය හිස් වචන කතා කරනවා කියලා එකක් තියෙනවනේ. වචනයෙන් සිද්ධ වෙන ලොකු අවුලක් ඒක. ඒ හිස් වචන කතා කරන්න ගියාම ගොඩක් වෙලාවට අපිට වෙන එකක් තමයි අනුන්ගේ අගුණ කියවන්න යන වැඩපිළිවෙල. ඒ කියන්නේ අනිත් අයගේ වැරදි දේවල් කියවන්න හරිය කැමති. අගුණ ගැන කියන විස්තර සහිතව විස්තර ਵਿਚාරය කර හරියට ඔය ක්‍රිකට් මැච් විස්තර කරන කට්ටිය ඉන්නේ. විස්තර ਵਿਚාරකයෝ කියලා කියන්නේ. ඒගොල්ලෝ දැන් පහරක් ගැහුවාම ඒ පහර සම්බන්ධව ඒ පහරේ තියෙන ඇන්ගල් එක, ඒ පහර මොන පැත්තෙන්ද ගැහුවේ, ඒ පාරේ තියෙන මේව මොනවද, ඔය ඔක්කොම ටික විස්තර ਵਿਚාරය කරනවානේ. නේ අපිට දැනගැනීමේ පහසුයි. ආන් ඒ වගේ දැන් අපිත් විස්තර ਵਿਚාර කරනවලු අන් අයගේ අගුණ. අගුණ කියන්නේ හරි කැමතුළු මේ අසත්පුරුෂ ලක්ෂණයක් විදිහට ඒක මතුවෙනවලු. ඒ කියන්නේ මේ පැවැත්ම තුළ සත්‍යය හිර වෙලා ඉන්න වැඩපිළිවෙල තුළ අපි දන්නේම නැතුව මේ කෙලෙස් බර නිසා සත්‍යයගේ අතින් සිද්ධ වෙන අවඩ අසාධාරණ. ඊළඟට මහණෙනි අසත්පුරුෂ මෙරමාගේ යම් ගුණයක් ඇද්ද? මෙරමාගේ කියන්නේ අන් අයගේ. මෙතන මෙරමා කියන්නේ තමන් නෙමෙයි හොඳේ. මෙරමා කියලා මේ කියන්නේ අනිත් අය කියන අර්ථයෙන්. අන් අයගේ යම් ගුණයක් ඇද්ද? එය ਵਿਚාරණ ලදුවේ පහළ නොකිරේ. ගුණයක් ගැන කවුරු හරි ඇහුවත් කියන්න හිත දෙන්නේ නැහැලු. ඕක ගැන කියන්න හොඳ නෑ. කට වහගෙන ඉන්න එක හොඳයි මං. ඕක ගැන ಗುಣ කිව්වොත් එහෙම ඕකට පැහැදුනොත් එහෙම ලොකු අපරාධයක් වෙන්නේ. කොබන් මම මේ කියන එක තේරෙන කට්ටිය. දැන් අනිත් අයගේ ගුණය දන්නවා. හැබැයි කියන්න ලැජ්ජයිලු. මෙන්න කියනවා මෙරමාගේ යම් ගුණයක් ඇද්ද? එය ਵਿਚාරණ ලදුවේ පහළ නොකිරේ. ඇහුවත් කියන්නේ නැහැලු. ගුණයක් තිබ්බත් කියන්නේ නැහැලු. ඒ ගුණය කිව්වොත් අනිත් අය යාට පැහැදෙයි කියලා හිතාගෙන ආන් කියන්න යන්නේ නැතුව කට වහ ගන්නවලු. නොවිචාරණ ලද්දාහු පිළිබඳව කවර කතාය. විචාරණ ලද්දේ ප්‍රශ්නය පිණිස එළවන ලද්දේ පිරිහෙලා වසා අපරිපූර්ණ කොට නොවිතර විසින් මෙරමාගේ ගුණ කියනුවේ. මෙතන මේ කියන්නේ විචාර ඇහුවත් එහෙම එකක් තියෙනවද? එයාගේ ගුණයක් තියෙනවද කියලා කියන්නේ නැහැලු. ඔහේ උඩින් ගහලා කට වහගෙන නිකන් ඉන්නවලු. ගුණයක් නිකන් කියන්න කට ඇරෙන්නේ නැහැලු. ඊළඟට කියනවා තවද මහණෙනි අසත්පුරුෂ තමාගේ යම් අගුණයක් ඇද්ද? එය පුලුස්නා ලද්දේත් පහළ නොකිරේ. අසත්පුරුෂයාගේ සීන ස්වභාවයලු තමාගේ තියෙන අගුණයක් ගැන කවුරු හරි ප්‍රශ්න කළොත් ඒක වහනවලු. එහෙම එකක් නෑ මං ගාව කියලා.
තේරුණාද දන්නේ නැහැ කියන එක. දැන් ඉතින් මෙහෙම එකක් තියෙනවා. දැන් මම අර ඉස්සෙල්ලා කියපු කාරණාව දැන් තමයි ඕනේ වෙන්නේ. අපි ජීවිතේ ජීවත් වෙනකොට සාමාන්‍යයෙන් අපි හැමතිස්සෙම අපිව මනින්නේ අපි ළඟ ඉන්න කට්ටියට සාපේක්ෂ කරලා. ඒ කියන්නේ දැන් සමන් ප්‍රතිපදාවක හික්මුණත් Tamanට හිතන දේ තමයි මම දැන් gedara ඉන්න කට්ටියට වැඩිය හරි සීලවන්තයි ගුණවන්තයි වගේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මම දන්නේ නැහැ ඕගලන්ට හිතලා තියෙනවද කියලා මට නම් ඕන තරම් හිතලා තියෙනවා එහෙම. හරිද? දැන් ඒ කතාව හොඳට බලන්න ඒක වෙන දේ තමයි අර මං කිව්වනේ තමන්ගේ ළඟ ඉන්න කට්ටියට සාපේක්ෂ කරලා තමයි අපි හැමදේසම අපිව නිවැරදිව කියලා බලන්නේ කියලා. අපේ සීල ගුණයන් ඒවා අපි මනින්නේ කියලා. හැමතිස්සෙම මතක තියාගන්න තමන් ළඟ ඉන්න කට්ටියට සාපේක්ෂ කරලා තමන්ව මනින්න එපා. හැමතිස්සෙම බලන්න බුදු පියාණන් වහන්සේට සාපේක්ෂව තමන් කොතනද ඉන්නේ. සද්ධර්මයට සාපේක්ෂව නැත්තම් ආර්ය මහා සංඝරත්නය සාරිපුත්ත මොග්ගල්ලානන්ද ආනන්ද නන්ද රාහුල කාශ්‍යප ආදී කියන ඒ මහා සංඝ පරම්පරාවට සාපේක්ෂව අපි කොතනද ඉන්නේ කියලා. ආන් එහෙම බලනකොට තමයි අපේ තියෙන පුංචි වැරදි බව අපිට හොඳට තේරෙන්න ගන්න පිංගුතුනි. ඇත්තටම මේ ධර්ම මාර්ගයක් අවබෝධ කරගන්නකොට මේ සත්පුරුෂ ගුණ මතුවීම අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද මේ සත්පුරුෂ පදනම අපි ප්‍රායෝගිකව දාගන්නේ නැති තාක්කල් අපිට නිවන් අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ පිංගුතුනි. අද මේ මුළු සමස්ත සමාජයක්ම මහා වේගෙන් දුවනවා ආධ්‍යාත්මික විප්ලවයක් ඇති කරගන්න. ඒක බොහොම හොඳ ප්‍රවණතාවයක්. හැබැයි මේ දුවන හැම මිනිස්සෙක්ම විශේෂයෙන්ම දැනගත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ හික්මෙන්න උත්සාහවන්ත වෙනවා නම් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතයට එකතු කරගෙන අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙනවා නම් උන්වහන්සේ කියපු දේ හරියට අපි තේරුම් ගත යුතුයි වටහා ගත යුතුයි. එතනදී බොහොම පැහැදිලිව තථාගතයන් වහන්සේ පෙන්වනවා මේ සත්පුරුෂ ධර්මයේ වටහා ගත යුතුයි කියන කාරණාව. එතකොට මේ සත්පුරුෂ ගුණය කියන තැන අපි ගාව තියෙන්නේම අසත්පුරුෂ වැඩපිළිවෙල. බොරු කියන්න ඕනේ නැහැ නේ. මොකද සංසාරේ හිර වෙලා ඉන්න වැඩපිළිවෙල තුල අපි කොච්චර හිතුවත් අපි හොඳයි කියලා බුදුහාමුදුරන්ට සාපේක්ෂව මහා සංඝරත්නයට සාපේක්ෂව ආනන්ද නන්ද රාහුල ආදී මහා යතිවරයන් වහන්සේලාට සාපේක්ෂව අපි ඉන්නේ බොහොම පුංචි තැනක. ඔකට තේරෙන්න පුංචි කතාවක් කිව්වොත් අර ඕගොල්ලෝ කතාවටත් අහලා ඇති මෙන්න සින්දුවටත් මේ සින්දුව අහලා ඇති. මලක් නෙලාගෙන විත් බුදු සාදුට පිදුවා එමල දැකලා සාදු මදෙස හිමිහිට බැලුවා. බොරුවක් නොවේ මේ කියන්නේ ඇත්තම ඇත්තයි මේ මල මම නෙලා ගත්තේ මගේ මල්වත්තෙන්. ඔය සින්දුව අහලා දිනවනේ පුංචි කාලේ. ඔයගොල්ලෝ දැනුත් සමහරට අහලා ඇති. ඔය සින්දුව ඇතුලේ ලොකු අර්ථයක් තියෙනවා. අපි මේ සංසාර වැඩපිළිවෙල තුල සසර වැරදිකාරයෝ. ඒ සසර වැරද්දගත්ත නිසා තමයි මේ වරද්දාගත්තා වූ වැඩපිළිවෙලකට හිර වෙලා ඉන්නේ. ඒකට වැරද්ද විදිහට අඳුන ගන්න අපිට උදව් කරනවා බුදු පියාණන් වහන්සේ. බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකත් කිසිම සත්‍යයක වැරදිකාරයා කියලා හංවඩු ගහලා නැහැ. උන්වහන්සේ අපිට මහා කරුණාවකින් අපි මේ සංසාරයේ කෙලෙස් වැරද්දට හිර වෙලා ඉන්න විදිහත් එතනින් ගැලවෙන්න අවශ්‍ය කරන මාර්ගෝපදේශනයත් හරියටම දීලා තියෙනවා. ඒකයි මේ ශාසනයේ 999ක් මරපු අඟුලිමාලත් නිවැරදිකාවයටපත් උනේ. මේ ශාසනයේ 5000ක් විතර අලුගෝසුවෙක් විදිහට මරලා දාපු කම්බදාස කියලා කෙනෙකුත් මේ ශාසනයේ සත්‍ය අවබෝධ කරලා තියෙනවා. එතකොට වැරදිවල අපි දන්න විදිහට ඉහිළම වැරදිනේ මනුස්ස ජීවිතයක් විනාශ කරන එක. එතකොට වචනකින් තව කෙනෙක්ගේ හිතක් රිද්දන එකත් ඊට පස්සේ සිතුවිල්ලකින් හරි තව කෙනෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න හිතන එකත් ඊළඟට ඒක ක්‍රියාවට ගෙනල්ලා කෙලින්ම ජීවිතම විනාශය කරන තැන තමයි ලොකුම දේ. ඒ කියන්නේ අර තථාගතයන් වහන්සේ ඔක පෙන්වන්නේ අර බහා තැබූ දඩු මුගුරු සහිතයි. ඒ රහතන් වහන්සේ සියලු ප්‍රාණ භූතීන්ට හිතානුකම්පව වාසය කරන බහා තැබූ දඩු මුගුරු සහිතව වාසය කරනවා කියලා. ඒ කියන්නේ මොනම ආකාරයකින්වත් උන්වහන්සේගේ හිත පැත්තෙන් යෙදෙන්නේ නැහැ කිනම් හෝ කෙනෙක්ට අවඩක් කරන්න. වචනකින්වත් සිතුවිලි මාත්‍රයකින්වත් ක්‍රියා මාත්‍රයකින්වත් අවඩක් සිද්ධ වෙන්න හේතු යෙදෙන්නේ නැහැ. දැන් නමුත් පැවැත්ම තුල හිර වෙලා ඉන්න ලෝක සත්වයා කෙලෙස් ගින්නට අහු වෙලා ඉන්න ලෝක සත්වයා තණ්හා මාන දිට්ඨි වලට කොටු වෙලා ඉන්න ලෝක සත්වයා පංච උපාදානස්කන්ධ වැඩපිළිවෙලට කොටු වෙලා ඉන්න ලෝක සත්වයා කෙලෙස් වැඩපිළිවෙලට හිර වෙලා ඉන්න ලෝක සත්වයාගේ හිත තුල මේ කියන ප්‍රශ්න ටික මතුවෙනවා. මොනවද මතුවෙන්නේ? ඒ කියන්නේ රහත් නොවිච්ච දැන් සෝවාන් වුණත් යම්කිසි කෙලෙස් මට්ටමක් අඩුවීමක් විතරයි වෙන්නේ. රහත් වෙනකොට තමයි සකලස් ක්ලේශයන් ප්‍රහීන වෙන හරි අවබෝධයටපත් වෙන්නේ. ඒකෙනොත් සමහර රහතන් වහන්සේලා ඉඳලා දින වාසනා කෙලෙස් කියලා. ඒ කියන්නේ සසර ගෙන අපි යම් එක ගති පුරුද්දක් ඉතුරු වෙලා. එතකොට ඒ සකලස් ක්ලේශුණු ප්‍රහීන වෙච්ච ඒ පූර්ණ සුද්ධ භාවයෙන් අපිට කතා කරන්න පුළුවන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් විතරයි. එතකොට මට කියා ගන්න ඕනේ කාරණාව. එතකොට උන්වහන්සේ තමයි පරිපූර්ණම උත්තමයා. එතකොට ඒ උත්තමයන් වහන්සේ තමන් ඒ தත්ත්වයටපත් වෙලා ඉවරලා අපිට දේශනා කරනවා මොකද්ද? බුද්ධෝහම් බෝධිසාමි. තමන් බුද්ධත්වයටපත් වෙලා එතෙන්ට එන පාර. ආන්ගේ පාර අවංකව අපි අහනවා නම්, ඒක අවංකව අපි හොයනවා නම් අපිට සිද්ධ වෙනවා මේ කතා ටික විග්‍රහ කරගන්න.
දැන් එතකොට මේ කතා ටික කියනකොට සාමාන්‍ය පෘථග්ජන මනසේ තියෙන අවුල තමයි මේ කියන්නේ. ඒ කියන්නේ හැමතිස්සම තමන්ව ලොකු කරලා ඉවර වෙලා අනිත් අයව පහත් කරන වැඩපිළිවෙල. ඒකෙදි දැන් මේ අසත්පුරුෂ මනසේ ස්වභාවය තමයි අනුන්ගේ අගුණයක් තියෙනවා නම් අහන්නත් කලින් කියනවලු. තේරුණාද? දැන් මෙහෙමයි ඈ. දැන් ඕගොල්ලෝ මේක පෞද්ගලිකව ගන්න එපා. ඊට පස්සේ අර හාමුදුරුවන්ගෙන් අපි ගියේ බණක් අහන්න. එයා ඇවිල්ලා අපිට ගහපු එක නිකලේ කියලා ඔය මාත් එක්කත් ගැටෙන්න පුළුවන් ඉතින්. ඒක මට කමක් නැහැ. හැබැයි මේ කතාව කියන්න වෙනවා. ඒක තමයි පින්වතුනි අපි හැමෝම සංසාරයේ මේ හිර වෙලා ඉන්න අවුලක් විදිහට ලෙහා ගන්නකොට තමයි ඒක පැහැදිලිව निराවුල් කරගන්න මේ හැම වචනයක්ම උපකාර වෙන්නේ. දැන් ওই බුදු පියාණන් වහන්සේගේ කාලේ බුදු පියාණන් වහන්සේට මහා සංඝරත්නයට වන්දනාමාන අපෝපස්ථාන වගේම නොසාහෙන්න බැනුණු සමාජයෙන් තිබ්බා. ඒ ඇයි? මිනිස්සුන්ගේ තියෙන මමත්වයට පහර වදිනකොට ඒ මමත්වයට පහර එල්ල කරන පිරිසට අනිවාර්යෙන් මක් කරනවද? ඕගොල්ලෝ මෙන්න මේක කියලා නැද්ද? කාට බැන්නත් කමන්නේ මට බැන්නොත් නම් මං නිකන් ඉන්නේ. දැන් නෙමෙයි අඩුම තරමේ පුංචි කාලේදීවත් කියලා නැද්ද? කාට බැන්නත් කමන්නේ මට බැන්නොත් නම් මං නිකන් ඉන්නේ කියලා. ඒ කියන්නේ මොකද්ද? මාව හෙල්ලෙනවට මට මොන හරි කරනවට මමත්වයට පහර ගහනවට අපි කවුරුත් කැමති නැහැ. හැබැයි නිර්වාණය අවබෝධ කරගන්න යන කෙනෙක් පහර ගහන්න ඕනේ තමන්ගේම මමත්වයට. තමන්ව විවේචනය කරගන්න තමන්ගේ මමත්වයට පහර ගහන්න අපිට අවංක නොවන තාක්කල් මේ ගමනේ යන්න බෑ. එතකොට මේ සූත්‍ර පාඨයන් කියවනකොට දැන් මේ සූත්‍රයන් විග්‍රහ කර ගැනීමේ තියෙන අත්‍යවශ්‍යම කාරණාව තමයි නිවන් අවබෝධ කරගන්න යන්න විශාල සත්පුරුෂ මනසක් අපිට තිබෙන්න ඕනේ. ඒ කියන්නේ මනස සත්පුරුෂ කරගන්න ඕනේ. මනස සත්පුරුෂ කරගන්නකොට අසත්පුරුෂ ධර්මයේ නිකම්ම අයින් වෙලා යනවා. දැන් අසත්පුරුෂ ධර්මයේ අයින් කරන්න සත්පුරුෂ ධර්මයේ වටහා ගත යුතුයි. ඒ වගේම තමයි අසත්පුරුෂ ධර්මයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ධර්මතා 4කින් පෙන්නනවා අසත්පුරුෂයාගේ ලක්ෂණ කියලා. මෙන්න මෙහෙම ටිකක් වෙනවලු. ඒ කියන්නේ මමත්වයේ මුල් කරගෙන ඉන්න වැඩපිළිවෙලක් තුල අපිට වෙන ගැටලුව. මෙතන ඊළඟට විග්‍රහ කරනවා දැන් අසත්පුරුෂයා මෙරමාගේ යම් ගුණයක් ඇද්ද එය ਵਿਚාරණ ලදුවේත් පහළ නොකෙරේ. මෙරමාගේ කියන්නේ අන් අයගේ ගුණයක් දැක්කත් එය ඇහුවත් කවුරු හරි ඒත් කියන්නේ නැහැලු. එහෙම එකක් නැහැ වගේ හැංගිලා ඉන්නවලු. ඊට පස්සේ තවද මහණෙනි අසත්පුරුෂ තමාගේ යම් අගුණයක් ඇද්ද එය පුලූස්නාලද්දේත් පහළ නොකෙරේ. තමන්ගේ අගුණයක් ඇත්නම් ඒක කවුරු හරි ඇහුවනම් ඒ අහන එක කියන්නේත් නැහැලු. එහෙම එකක් නැහැ කියලා හැමතිස්සෙම හංගනවලු. ඔක වංචකයක්. අන්න හංගනවලු ඒක. නුපුලූස්නාලද්දාහු පිළිබඳව කවර කතාය? ඒක ඇහුවේ නැතත් ඒක කියන්නේ ඇහුවත් ඒක කියන්නේ නැහැ. පුලූස්නාලද්දේ ප්‍රශ්නයට කැඳවන ලද්දේ පිරිහෙලා වසා අපරිපූර්ණ කොට නොවිතර විසින් තමාගේ නුගුණ කියනුවේ වෙයි. මහණෙනි මේ බවත් අසත්පුරුෂයයි තෙලදත යුතුය. ඒක හංගලම කතා කරනවලු කොයිම වෙලාවකවත් තමන්ගේ නුගුණ ගැන නම් එළියට දාන්නෙම නැහැලු. ඒක දාන්න මනස විවෘත වෙන්නේ නැහැලු. ඊළඟට කියනවා තවද මහණෙනි අසත්පුරුෂ තමාගේ යම් ගුණයක් ඇද්ද එය නොවිචාරණ ලද්දේත් පහළ කෙරේ. ඔය ඕගොල්ලෝ කතා කරනකොට මේක වෙලා නැද්ද? මට නම් වෙලා තියෙනවා. ඔය සමහරලාට කට්ටියත් එක්ක කතා කරනකොට එයා එහෙම වුණාට මම නම් එහෙම නෙමෙයි. ඔයා දන්නේ නැහනේ. මම නම් එහෙම පොඩ්ඩක්වත් කරන්න කැමති නැහැ. මන් ගැන කියනවා නම් ඉතින් මං ගාව නම් එහෙම පොඩ්ඩක්වත් දේවල් නැහැ. හරි කැමති නේද කාව ප්‍රොමෝට් කරන්නද? කොබන් මේවා වෙලා තියෙන කට්ටිය. ආන්න. හරි සාදු ඕගොල්ලෝ ඔක්කොම අවංකව කතාවට එකඟ වෙලා ඉන්නවා. ඔන්න ඔය අවංකකම තියෙනවා නම් අපිට මේ ගමන ගියයිකි. දැක්කද මං කියන ඒ කාරණාව තේරුණාද මෙතන? මම ආව හැමතිස්සෙම මං නම් එහෙම නෑනේ. මං ගාව නෑනේ ඒවා. මං නම් අර මෙහෙම. ඒ හැමතිස්සෙම අපි මම උසස් කරන්නේ කාට සාපේක්ෂ කළාද? මගේ ළඟ ඉන්න කට්ටියට සාපේක්ෂ කළා. මං නම් අනුගේ කුණු හොයන්නේ නෑනේ. ඒ කියන්නේ ළඟ ඉන්නුන් ඔක්කොම ටික අනුගේ කුණු හොයනවා. ඒගොල්ලෝ වගේ නෙමෙයි මම. දැන් මම එහෙනම් දැන් ඒගොල්ලන්ට වැඩිය මම ආයි මොකද්ද කරගෙන දින්නේ? තේරුවාඩි කීයක? ඔක තමයි අර නිහතමානී වෙන්න ගියාම නිහතමානී කමිනු සමහරලාට අපි මාන්නේ ගහ ගන්නවා. අපි දන්නේ නැතුව ඒක වෙලා. මෙන්න මෙහෙම අවුලක් අපිට වෙනවලු. ඉතින් එතකොට හොඳට බලන්න දැන් එදිනෙදා ජීවිතය තුළ ජීවත් වෙනකොට මේ කියන අවුල පැවැත්ම තුළ හිර වෙලා ඉන්න සත්වපුද්ගල වැඩපිළිවෙලට හිර වෙලා ඉන්න හැම කෙනෙක් ගාවම මේ අවුල තියෙනවා. ඒතකොට මේ අවුලෙන් නිදහස් වෙන්න යන කෙනෙක් ඒ අවුලේ තියෙන ඕලාරික මට්ටමත් ඒ අවුලේ තියෙන මධ්‍යම ප්‍රමාණයත් ඒ අවුලේ තියෙන සියුම් මට්ටමත් හඳුනා ගන්න ඕනේ. ඒ හඳුනා ගැනීමට තමයි සතියෙන් යුතුව ජීවත් වෙන්න කියලා කියන්නේ.
සම්මා සතියකින් නිරන්තර සිහියකින් තමා පිළිබඳව නිරන්තර සතියකින් යුක්තව වාසය කරන කෙනෙක්ට මේ දේවල් තේරෙන්න ගන්න. ඒ කියන්නේ මංගාව මෙහෙම අවුලක් වෙනවා කියන එක. ඒ අවුලක් විදිහට විවේචනය කරගන්න මට විවෘත වෙන්න ඕනේ. ඒ විවෘතභාවය අත්‍යවශ්‍යයි ධර්ම මාර්ගය අවබෝධ කරගන්න. තවද මහණෙනි අසත්පුරුෂ තමාගේ යම් ගුණයක් ඇද්ද ඒ නොවිචාරණ ලද්දේත් පහල කෙරේ. මගේ ගුණයක් ගාව තියෙනවා නම් ඒක ඇහුවේ නැතත් කියන්න කැමතිලු. මම මෙහෙම කෙනෙක් කියලා කියන්න කැමතිලු. විචාරණ ලද්දාහු පිළිබඳව කවර කතාය. කවුරු හරි ඇහුවොත් අපෙන් ඒක ඔයා ගාව එහෙම එකක් තියෙනවද කියලා කවර කතාවද ආයි විස්තර ਵਿਚාර සහිතවම මම මෙහෙම කෙනෙක් කියලා කියන්න හිත යොමු වෙනවලු. ඊළඟට පුලුස්නා ලද්දේ ප්‍රශ්නයට පෙරට ගන්නා ලද්දේ නොපිරිහෙලා නොවසා පරිපූර්ණ කොට විස්තර විසින් තමාගේ ගුණ කියනුයේ වෙයි. මහණනි මේ බවත් අසත්පුරුෂයයි දත යුතුය. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? එතකොට මේ තමන්ගේ ගුණයන් ගැන ඕනෑවට වැඩිය කතා කරන් හරි එහෙම පන්න කියන්නේ යනවා නම් ඒක හරියට අසත්පුරුෂයන්ගේ වැඩපිළිවෙලක්. දැන් මේකේ තව එකක් තියෙනවා. ගොඩක් වෙලාවට මේකේ සඳහන් නොවිච්ච කාරණාවක්. ඒකත් අපි චුට්ටක් මේ වෙලාවේ මතු කරගනිමු. සමහරලාට අපිව නැති ගුණ කියන්නේ යන්නේ. නැති ගුණ කියන්නේ යන්නේ. තියෙනවද දන්නේ එහෙම කතාවක්? තියෙනවද නැද ලෝකේ? නැති ගුණ කියන්නේ යනවා. ඒකත් භයානකයි. Tamanට නැති ගුණ තියනවා වගේ දඟලන එක. දැන් ඔක උත්තරීතර මනුෂ්‍ය ධර්ම විග්‍රහ කරනකොට තියෙනවා සතර පරාජිකාවේ Tamanට නැති උත්තරීතර මනුෂ්‍ය ගුණ ධර්මයක් හැඟෙව්වොත් හරි නැති එකක්. තියෙන එකක් නෙමෙයි Tamanට අවංකව නොලැබිච්ච එකක් සාක්ෂාත් නොකරපු එකක් තියෙනවා කියලා හැඟවුනොත් ඒක හංගවල ඒක ඔප්පු කරවන්න ඒ වගේ වැඩපිළිවෙලට ගියොත් නැති උත්තරීතර මනුෂ්‍ය ගුණ ධර්ම කියන්න ගියොත් ඒක ඒ භික්ෂූන්ට විශේෂයෙන් භික්ෂූන්ට තමයි පණවන්නේ. ඒක පරාජිකාවක් වෙන්න පවා බලපාන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අර එහෙම පැත්තකුත් මෙතන තියෙනවා. ඒ නිසා තමයි උත්තරීතර මනුෂ්‍ය ධර්ම කියන ඒවා අතිශය පෞද්ගලික කාරණාවක්. අපි ඇත්තටම කරන්න ඕනේ ඒ උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් අවබෝධ කරගන්න අවශ්‍ය කරන කුඹුර සකස් කරගන්න එක. අවශ්‍ය කරන පරිසරය සකස් කරගන්න එක. සාත්තුව හරියට කරන එක. ආන්ගේ සාත්තුව කරගන්න අපිට ධර්මය ඕනේ. ධර්ම සාකච්ඡාව ඕනේ. ඒ ධර්ම සාකච්ඡාව ඇතුලේ අපි සත්පුරුෂ ධර්මය හරියට වටහා ගන්න ඕනේ. අසත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න ඕනේ. සත්පුරුෂ අසත්පුරුෂ දෙකෙන් අසත්පුරුෂ ධර්මයේ අතහැරෙනකොට සත්පුරුෂ ගුණය වැඩි දියුණු කරගෙන ආර්ය ධර්ම අවබෝධයටපත් වෙන්න ඕනේ. ආර්ය ධර්මය අවබෝධ වෙනකොට ඔය කියන මනුෂ්‍ය ධර්ම අවබෝධයටපත් වෙනවා. උත්තරීතර මනුෂ්‍ය ධර්ම. එතකොට උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් අවබෝධ කරගන්න අවශ්‍ය පදනමක් බොහොම පැහැදිලිව නිරවුල්ව සකස් කරගන්නට බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන සූත්‍රයක් දේශනා කරනවා අංගුත්තර නිකායේ අසත්පුරුෂ වදුකා සූත්‍රය. ඊළඟට විග්‍රහ කරනවා මහණෙනි සතර දහමකින් සමන්වාගත වූයේ සත්පුරුෂයයි දත යුතුය. කවර සතර දහමින් යත් මහණෙනි මෙලොවෙහි සත්පුරුෂ මෙරමාගේ යම් අගුණයක් ඇද්ද එය විචාරණ ලද්දේ පහළ නොකෙරෙයි. මෙරමාගේ කියන්නේ අනුන්ගේ යම් අගුණයක් විචාරුවත් ඒ කියන්නේ ඇහුවත් කියන්නේ හැල්ලු. කියන්නේ යන්නේ හැල්ලු. අරයාගේ අර අගුණ තියෙනවා මේ අගුණ තියෙනවා ඔහොම තියෙනවා කියලා පුද්ගලයෝ විවේචනය කරන එක. අගුණ කියන එක ආන් එක කරන්නේ නැහැල්ලු. නොවිචාරණ ලද්දාහු පිළිබඳව කවර කතායද? හරි. විචාරණ ලද්දේ ප්‍රශ්නයට පෙරට ගන්නා ලද්දේ පිරිහෙලාවසා අපරිපූර්ණ කොට නොවිතර විසින් මෙරමාගේ නුගුණ කියනුවේ වෙයි. මහණෙනි මේ බවත් සත්පුරුෂයයි තෙල දතුවේ. මෙරමාගේ නුගුණ කියනුවේ. ඒ කියන්නේ මෙතන කියන්නේ අනිත් අයගේ අගුණ කියන්න යන්නේ නෑලු. ඒවා කිව ඉන්නේ නෑලු. ඒ වැඩේ අතහැරලා දාලලු තියෙන්නේ. තවද මහණෙනි සත්පුරුෂ මෙරමාගේ යම් ගුණයක් ඇද්ද එය නොවිචාරණ ලද්දේත් පහළ කෙරෙයි. කාගේ හරි ගුණයක් තියෙනවා නම් මොකක් හරි දෙයක් ඒක ඇහුවේ නැතත් ඒක හොඳ නම් හොඳ එක කියලාම කියනවලු. ඒ ගුණය යා දරාගෙන ඉන්නවා කියලා. ඒක නිකම්ම කියන්න හිත පෙළඹෙනවලු. කියන්න කැමතිලු. ඊළඟට විචාරණ ලද්දේ ප්‍රශ්නයට ඉදිරිපත් කරන ලද්දේ නොපිරිහෙලා නොවසා පරිපූර්ණ කොට විස්තර කර විග්‍රහ කරනවලු. මෙහෙම ගුණයක් තියෙනවා කියලා. කියනුවේ වෙයි. මහණෙනි මේ බවත් සත්පුරුෂයයි තෙල දත යුතුය. තවද මහණෙනි සත්පුරුෂ තමාගේ යම් අගුණයක් ඇද්ද එය නොවිචාරණ ලදුවත් පහළ කෙරේ. ඒ කියන්නේ තමාගේ යම් අගුණයක් තියෙනවා නම් ඇහුවේ නැතත් කියනවලු. තේරුණානේ දැන් කියන එක. ඒ කියන්නේ තමන්ගේ අගුණ කිසිම බයක් සැකක් නැතුව හොඳට කියනවලු. මෙන්න මෙහෙම අවුලක් මං ගාව තියෙනවා කියලා. ඒක මොන ගුණයක් කියලාද කියන්නේ? සත්පුරුෂ ගුණයක් කියලා. කියන්නේ ඒක තමන්ගේ තියෙන වැරැද්ද බය නැතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ.
රහෝ රහස් තියෙන්න බෑ මේ මාර්ගය යනකොට. හංගන්න බෑ. දැන් ඕක භික්ෂුන් වහන්සේලාට තියෙනවා ඇවැත් දේශනා කිරීම කියලා එකක්. ඇවැත් කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ අතින් වෙන්න පුළුවන් පුංචි පුංචි වැරදි. පුංචි හරි වැරද්දක් වුණාට පස්සේ ඒක තව භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉදිරියේ ප්‍රකාශ කරලා ඒ කියන්නේ එතන කරන්නේ ඒ වැරද්ද විදිහට තේරුම් අරගෙන ඒක නිවැරදි කරගන්න මම ආයති සංවරයක පිහිටන්න උත්සාහවන්ත වෙනවා කියලා තව භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියේ සංවර වෙන ක්‍රමවේදයක් තථාගතයන් වහන්සේ දීලා තියෙනවා. ඒ අපිට ඒක පෙන්නලා තියෙන විශේෂම විනය තියෙන කාරණාවක්. ඒක දීලා තියෙන්නෙම තමන්ගේ වෙන පුංචි වැරද්දක් හරි මක් කරගන්නද? නිවැරදි කරගන්න. එතකොට ඒ නිවැරදි කරගන්නකොට මංගාව මෙහෙම වැරද්දක් වුණා කියලා නොපිරිහෙලා කියන්න පුළුවන්. ආන්ගේ කියන්න පුළුවන් හැකියාව සත්පුරුෂ ගුණයක්ලු. ඊළඟට මහණෙනි සත්පුරුෂය තමාගේ යම් ගුණයක් ඇද්ද එය විචාරණ ලද්දේත් පහළ නොකරේ. සත්පුරුෂයාගේ තියෙන තව ලක්ෂණයක් තියෙනවලු. තමාගේ යම් ගුණයක් තියෙනවා නම් ඒ ගුණය ඇහුවත් කියන්නේ නැහැලු. විචාරුවත් උඹ ගාව මෙහෙම එකක් තියෙනවද කියලා ඇහුවත් කියන්නේ නැහැලු. කට වහගෙන ඉන්නවලු. තේරුණානේ කියන එක? දැන් පැහැදිලිද? දැන් මට කියන්න අවංකව උත්තර දෙන්න. සාමාන්‍ය දැන් මේ පැවැත්ම තුලට හිර වෙලා ඉන්න අපි ගාව. අපි එතන ඉඳන් ගමුකෝ දැන්. මඩේ ඉන්න එක මඩෙන් මේ පෑ ගොඩට එන්න. එතකොට අපි අපේ පැත්තෙන් බලනකොට අපි ගාව වැඩිපුර තියෙන්නේ මේ සත්පුරුෂ පැත්තද අසත්පුරුෂ පැත්තද? තේරුණානේ කියන එක. එතකොට හොඳට බලන්න දැන් මානසිකත්වය අසත්පුරුෂ ධර්මයන්ගෙන් ගහන වෙලා තියෙන්නේ, බර වෙලා තියෙන්නේ. එතකොට අසත්පුරුෂ ධර්මය අසත්පුරුෂයි කියලා හඳුනා ගන්නකොට අපිට පුළුවන් වෙනවා ඒක අත්හරින්න. ඒක අත්හැරෙනකොට සත්පුරුෂ කියන ගුණය දියුණු කරන්න. ආන්න සත්පුරුෂ ගුණය දියුණු කරන්න යනකොට ආයි නැවත මම මේ ටික කියනවා. මෙලෙහි සත්පුරුෂ මෙරමාගේ යම් අගුණයක් ඇද්ද එය විචාරණ ලද්දේත් පහළ නොකෙරේ. අනිත් කෙනාගේ යම් අගුණයක් තියෙනවා නම් ඒක ඇහුව සමහරලාට කියන්න යන්නේ නැහැ. ඊළඟට මහණෙනි සත්පුරුෂ මෙරමාගේ යම් ගුණයක් ඇද්ද එය නොවිචාරණ ලද්දේත් පහළ කෙරේ. කෙනෙක්ගේ යම් ගුණයක් තියෙනවා නම් ඒ ගුණය ඇහුවත් නැතත් ඒක කියනවා. මෙයාගේ මෙහෙම ගුණයක් තියෙනවා කියලා. ඊළඟට මහණෙනි සත්පුරුෂ තමාගේ යම් අගුණයක් ඇද්ද නොවිචාරණ ලදුවත් පහළ කෙරේ. තමන්ගේ තියෙන අගුණ ටික නොපිරිහෙලා කියනවලු. මම මෙහෙම එකෙක් කියලා. මගේ මෙන්න මෙහෙම අවුලක් තියෙනවා කියලා. ඊළඟට තවද මහණෙනි සත්පුරුෂ තමාගේ යම් ගුණයක් ඇද්ද එය විචාරණ ලද්දේත් පහළ නොකෙරේ. මොකද්ද කියන්නේ? යම් ගුණයක් ඇද්ද තමන් ගාව යම් ගුණයක් තියෙනවා නම් ඒ ගුණය ඇහුවත් කියන්නේ නැහැලු. ඒක එහෙම කියන්න යට අවශ්‍යතාවයක් එන්නේ නැහැලු. මහණනි මේ සතර දහමින් සමන්වාගත වූයේ සත්පුරුෂයයි දත යුතුයි. ඊළඟට බලන්න ලස්සන උදාහරණයක් දෙනවා බුදුහාමුදුරුවෝ මේක ප්‍රායෝගිකව ප්‍රගුණ කරන්න කෙනෙක්ට ඒක ධර්ම මාර්ගයට උපකාරයක් කරගෙන ඒක ප්‍රගුණ කරන්න ලස්සන උදාහරණයක් දෙනවා. මහණනි යම් වදුකාවක් කියලා කියන්නේ අලුත කසාද බැඳපු කෙනෙක්. අලුත කතාද බැඳපු නෝන කෙනෙක් කාන්තාවක් යම් රැයක හෝ දවසක හෝ කැඳවාගෙන ලදූද. දැන් ඉතින් බැඳපු නෝනලට නම් මේ අත්දැකීම ඇති නේ. අලුත බැඳපු කසාද බැඳපු නෝනලට නම් මේ අත්දැකීම ඇති. මොකද්ද අත්දැකීම? කැඳවාගෙන ආවහම අලුත ඇයට නැන්දනියන් කෙරෙහි, මයිලනුවන් කෙරෙහි, සමුනන් කෙරෙහි, ඥාති නැන්දා ඥාති ඒ වගේම ස්වාමියා ඒ අය කෙරෙහි තියුණු විලිබිය එළඹ සිටියේ වෙයි. හරි බයකින් ඉන්නේ. බයකින් ඉන්නවා කියලා මෙතන කියන්නේ ගෞරවයකින් ඒ වගේම තමයි අර මොනවා හිතයිද දන්නේ නැහැ හැමතිස්සෙම කියලා අර හැමතිස්සෙම අර විලිබියක් වගේ ස්වභාවයක් එතන. ඒ හැඟීම ඔයගලන්ට ඒ ෆීලිං එක තේරෙනවනේ. දැන් මට වැඩි නම් මේ අම්මලට ඒ ෆීලිං එක මතක ඇති ඒ කාලේ. හැබැයි ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? නැන්දනිය යාළු වෙනවා. සමුන යාළු වෙනවා. ඔය කට්ටිය එකතු වෙන්න ගන්නවා. ඒ අතර කෙරෙහි සහවාසයක් ඇති වෙන්න ගන්නවා. ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? නැන්දනිය මොන කෙහෙල්මලක්ද දන්නේ? මේ ඥාති මොන කෙහෙල්මලක්ද දන්නේ? අපේ මිනිස්සයා මොනවද දන්නේ? මන්නේ දන්නේ. දැන් මොකද උනේ? අර මුලින් තිබිච්ච එක මහත්තුරු hina වෙනවා මේ පැත්තේ. දැන් මේ උදාහරණය ගන්න මේක අපි මහත්තුරු ගාවක් තියෙනවා මේ අදහස හරියට ගන්න. මේ අදහස හරියට ගන්න. දැන් මේ අදහසේ කියන්නේ උපමාවක් බුදුහාමුදුරුවෝ කියන්නේ. කාන්තාවක් අලුත විවාහපත් වෙච්ච කාන්තාවක් ගෙදරට ආවට පස්සේ ඉන්නේ ස්වභාවයේ තියෙන්නේ. ඒ කියන්නේ නැන්දනිය ස්වාමියා ඒ හැම කෙරෙහිම හරි ගරුත්වයකින් ඒ වගේම විලිබියක් තියෙනවා. එතන අර ඒ විලිබිය කියන වචනේ තියෙන හැඟීම හරියට ගන්න. ඒ ෆීලිං එක ගන්න. එතන තියෙනවා යම්කිසි මේ අර ඇහුන්නේ සංවර බවක් තියෙනවා.
හරි හැමතිස්සෙම අර ගෞරව කිරීමක් ඒ වගේ. හැබැයි ටික කාලයක් ඒගොල්ලොත් එක්ක සහවාසය ආරම්භ වෙන්න පටන් ගන්නකොට කාලය යනකොට මොකද වෙන්නේ? මං දන්නවනේ නැන්දම්මගේ හැටි. මං දන්නවනේ කියලා දැන් මොකද වෙන්නේ? දැන් කියනවා තෙපි කුමක් දන්නවයි. උඹලා මොනවද දන්නේ? දැන් ඒක මුලදි තිබ්බද ඒ ස්වභාවය? මුලදි තිබ්බේ නෑ. ආන් ඒ වගේ කියනවා කෙනෙක් මහණෙනි එපරිදිම මෙසස්නේ කිසි මහණෙක් යම්ම රැයක වේවයි දවසක වේවයි ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වේද එකෙහිම ඔහුට භික්ෂූන් කෙරෙහි භික්ෂුණීන් කෙරෙහි උපාසකයන් කෙරෙහි උපාසිකාවන් කෙරෙහි යටත් පිරිසෙන් ආරාමික සමනුද්දේශයන් කෙරෙහි තියුණු හිරියොතප් එළඹුණේ වෙයි. අපි ගාවත් හරියට තියෙන්න ඕනි කියලා කියනවා. දැන් මෙතන පැවිද්ද කියලා ගැව්වහම කෙනෙක්ට හිතෙන්න පුළුවන් හාමුදුරනේ ඒ කියන්නේ ඔය සිවුරක් දාගෙන මහාන වෙන්න යන කෙනෙක් ගැන නේද මේ කියන්නේ කියලා. ඔව් මේක පෙන්නලා තියන්නේ ඒ අර්ථයෙන් තමයි. හැබැයි සිවුර දාගන්න එක නෙමෙයි ශාසනීය ප්‍රවෘජාව කියලා කියන්නේ. සිවුර දාගන්නේ සම්මුතික ප්‍රවෘජාවට. ඒ වැඩපිළිවෙල ඉක්මන් කරගන්න. සත්‍ය අවබෝධයට යන වැඩපිළිවෙල ඉක්මන් කරගන්න. නියම පරමාර්ථාර්ථයෙන් ප්‍රවෘජාව කියලා කියන්නේ කාව මහාන කරගන්න ඕනද මුලින්ම? සිත මහාන කරගන්න වැඩ පිළිවෙල. එතකොට සිත මහාන කරන්නේ නැතුව කය මහාන කළත් වැඩක් නැහැ. කළත් එකයි නැතත් එකයි. තේරුණානේ කියන එක. එතකොට දැන් ගිහිවතේ ඉන්න පිරිස මේ අපි හැම කෙනෙක්ම ගිහිවතේ ජීවත් වෙන යම් පිරිසක් නැත්නම් ඒ ඇත්තන්ට තමන්ගේ හිත দমনය කරගන්න. හිත රැකගන්න බුදුහාමුදුරෝ දෙන මේ අවවාදේ බොහොම වැදගත්. එතකොට හිත මහාන කරගන්න මේක කරන කෙනාට කය මහාන කරගන්න එක ඕන කාලයක කරගන්න පුළුවන්. කෙනෙක් අය මහාන කරලා නම් ඒ මහාන කරගත්ත කෙනාට මේ ගමන ඉක්මනට යන්න හැකියාවක් මේ අවවාද ප්‍රගුණ කරන්න කියලා බුදු පියාණන් වහන්සේ කියනවා. විශේෂයෙන්ම මේක භික්ෂුන් වහන්සේලා අරමුණු කරලා තමයි මේ කාරණාව කියන්නේ. හැබැයි මේක ඇතුලේ අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා අපේ පැත්ත නිවැරදි කරගන්න. මොකද අපේ තියෙන අවුල වටහා ගන්න, අපේ තියෙන ප්‍රශ්නය තේරුම් ගන්න, ඒ විවෘත භාවයෙන් මේ ගැටලුව අවබෝධ කරගන්න බුදුහාමුදුරුවෝ මේ කතාව අපිට කියන්නේ. එතකොට මෙන්න කියනවා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණි එකෙහිණිම ඔහුට භික්ෂූන් කෙරෙහි භික්ෂුණීන් කෙරෙහි උපාසකයන් කෙරෙහි උපාසිකාවන් කෙරෙහි යටත් පිරිසෙන් ආරාමික සමනුද්දේශයන් කෙරෙහි තියුණු හිරියොතප් එළඹුණේ වෙයි. හේ මෑත කාලයක සහවාසයට එළඹ විශ්වාසයට එළඹ ඇදුරන්ටත් උව දැනවන්ටත් මෙසේද කියයි. පහවව තෙපි කුමක් දන්වායි. දැන් මහාන වෙලා මුල් කාලේ ඉන්නේ ලැජ්ජා බයකින් බොහොම ගෞරවයෙන් මේව කළා. හැබැයි ටික කාලයක් යනකොට උඹලා මොනවද දන්නේ? මන් තරම් දන්නේ එකෙක් තවත් ඉන්නවද වගේ ඒවා එන්න ගන්නවලු. එහෙම එනකොට මොකද වෙන්නේ? අර මුලින් තිබිච්ච ස්වභාවය හරි. දැන් මේක ගලපගමු අපේ ජීවිතත් එක්ක. දැන් අර කතාවෙම තියෙන දැන් අර නෝනා කෙනෙක් අලුත බැඳපු නෝනා කෙනෙක් ගෙදර ආවට පස්සේ ඒ නෝනා මුල් කාලේ ඉන්නේ බොහොම ලැජ්ජාවකින් බයකින් හරි ගෞරවයකින් තමයි ඉන්නේ. හැබැයි ටික කාලයක් යනකොට අර සහවාසෙත් එක්ක එකතු වෙනකොට කෙනා ගැන ජජ් කරගන්නකොට පුද්ගලයව හඳුන ගන්නකොට ඒ පුද්ගලයා ගැන චිත්‍ර හදා ගන්නවා. මෙයා නම් මෙහෙම කෙනෙක්. මෙයා නම් මෙහෙම කෙනෙක්. දැන් මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට ඒගොල්ලන්ට වැඩිය මම කොච්චර කොවන්න මම මේ කියන කතාව දැන් තේරුණානේ. ඔන්න ඔය වගේ වුණාම තමයි සාමාන්‍ය සමාජය තුල නැන්දම්මලේලි ප්‍රශ්න එන්නේ. මුල් කාලේ තියෙන බය දිගටම තියෙනවා නම් ඒ ලැජ්ජ බයෙන් ඒ ගෞරවයේ දිගටම තියෙනවා නම් ඒ හැම ප්‍රශ්න එන්නේ නැහැ. හැබැයි ටික කාලයක් යනකොට අර මනසේ තියෙන කෙලෙස් ප්‍රශ්නෙත් එක්ක පුද්ගලයෝ පිළිබඳ ජජ් කරලා ඉවර වෙලා ඒගොල්ලෝ පිළිබඳ විවේචනයක් අපි හැමදෙස්සම හදා ගන්නනේ පුද්ගල විවේචනයක්. ඒක භයානකයි. ඒකයි දැන් මේකටම ගලප ගන්න පුළුවන් ඊළඟ කාරණා ටික දැන් මම මේ දේශනාව තුළ ඉතුරු ටික ගලපනවා. දැන් හොඳට අහගන්න. ධර්මදේශනාවක් තුලදී මේ විශේෂයෙන්ම මේ ධර්මදේශනාව තුල මේ සූත්‍රය අපිට කල්යාණ මිත්‍ර කෙනෙක් තමයි අපිට පෙන්වුවේ. කල්යාණ මිත්‍ර උපාසිකා කෙනෙක් තමයි උපාසක උපාසිකා දෙන්නෙක් තමයි අපිට කිව්වේ හාමුදුරනේ මෙහෙම සූත්‍රයක් තියෙනවා චුට්ටක් බලන්න කියලා. මම ටක් ගාලා අරගෙන කියෙව්වා. මේක කියවුව ගමන් ඒ සූත්‍රයේ ඒ අර්ථය ආපු ගමන් ලොකු කාරණා ටිකක් විග්‍රහ කරගන්න පුළුවන් පරිසරයක් සැකසුණා. ඒ නිසා තමයි අද දවසේ මේ දේශනාවට මම මේ සූත්‍ර ධර්මයේ ගුරු කරගත්තේ. ඔබටත් සියලු මේ දේශනාව විදිහට අහන හැම කෙනෙක්ටමත් මේක උපකාරයක් වෙයි කියන එක. අද හොඳට බලන්න මේ රටේ අපි මේ ජීවත් වෙන පරිසරයේ මම මේ පුද්ගලයන්ට මේව කරන අර්ථයෙන් නෙමෙයි කියන්නේ අපිට ලොකු අවුලක අපි ඉන්නේ. රටක් විදිහට දියුණු වෙන්න සමාජයක් විදිහට නැගී හිටින්නත් සමාජයේ මිනිසුන්ගේ ආධ්‍යාත්මයත්වයේ ක්වොලිටි එක ඇති වෙන්න ඕනේ. අපි හැමදාම ප්‍රාර්ථනා කරන රාජා බවතු ධම්මිකෝ කියලා. රජ දැහැමි වෙන්න නම් ඒ සමාජයේ මිනිස්සු මක් වෙන්න ඕනේද? දැහැමි වෙන්න ඕනේ. ධාර්මික නොවන සමාජයක දැහැමි රජවරු පහළ වෙන්නේ නැහැ. අධාර්මික සමාජයක පහළ වෙන්නේ ධාර්මික රජවරුද අධාර්මික රජවරුද? එතකොට අපි හැමදාම ප්‍රාර්ථනා කරනවා දේවෝ වස්සසු කාලේන සස සම්පatti හේතුච පීතෝ බහුතු ලෝකෝච රාජා බවතු ධම්මිකෝ කියලා. රජ දැහැමි වෙන්න නම් කවුද මුලින්ම දැහැමි වෙන්න ඕනේ?
දැන් තමන් අධාර්මික වෙලා මොන තරම් රජුරවන්ට දැහැමිවියන් කියලා කිව්වත් වැඩේ හරියන්නේ නැහැ. දැන් අපි ධාර්මික වෙන්නේ කොහොමද? අපි ධාර්මික වෙන්නේ මමත්වය දුරු කරන වැඩපිළිවෙල තුල. මමත්වය දුරු වෙනකොට තමයි අපිට නියමාකාරයෙන් ධාර්මික වෙන්න පුළුවන්. මමත්වය වැඩි වෙන තරමටම අපේ වැඩපිළිවෙල ධාර්මිකයිද අධාර්මිකයිද? අධාර්මිකයි. මමත්වය වැඩි වෙනකොට තමයි මිනිස්සු පස්පව් දස කුසල වලට බර වෙන්නේ. තේරෙනවනේ මම මේ කියන එක. එතකොට මෙතන මේ කාරණාව තියෙන්නේ මමත්වයත් එක්ක බැඳිලා තියෙන්නේ. එතකොට අපි ධර්මයේ හොයනවා නම් නිවන් මාර්ගක් අවබෝධ කරගන්න සත්‍යයක් අවබෝධ කරගන්න යන ගමන තුල මූල ප්‍රතිපදාව හැවත් ඒ පූර්ව භාග ප්‍රතිපදාව වටහා ගන්නකොට මේ අසත්පුරුෂ ධර්ම ටික වටහා ගත යුතුයි තමා තුල තිබෙන. අසත්පුරුෂ ධර්ම ටික අතහැරනකොට තමයි සත්පුරුෂ ගුණ වැඩි දියුණු වෙන්නේ. කියන්නේ සත්පුරුෂ ගුණ දියුණු කළ යුතුයි. සත්පුරුෂ ගුණ දියුණු කරනකොට බොහොම පැහැදිලි කණක් තියෙනවා අපි තේරුම් ගත යුතුයි. ඒ තමයි පුද්ගල විවේචනයෙන් අපි අයින් වෙන්න ඕනේ. පුද්ගල විවේචනයේ නිසාම තමයි මේ ධර්මයේ මේ සූත්‍රයේ පෙන්වන මේ අසත්පුරුෂ ලක්ෂණ ටික මතුවෙන්නේ. හැමතිස්සෙම පුද්ගලයාව විවේචනය කරන්න මොන පැත්තටද? නරක පැත්තට. විවේචනය කරන්න අපේ හිත හරි කැමති. ලෝක සත්‍යයේ සිත් හරි කැමති. එතනයි සත්ව පුද්ගල සංඥාවට හිර වෙලා පැවැත්මට කොටු වෙලා ඉන්න සත්‍යයන්ගේ තියෙන අවුලක් ඒක. ඒ නිසා බුදු පියාණන් වහන්සේ මට මතක හැටියට දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්නනවා මා හෝ මා වැන්නේ කැර කිසිවෙක් පුද්ගලයා විවේචනය නොකළ යුතුයි. පුද්ගලයා විවේචනය කරන්න එපා කියලා කියනවා. ඇයි ඒ පුද්ගලයා විවේචනය කරන්න එපා කියන්නේ? ඒක කරන්න හැකියාවක් අපිට නැති නිසා. ඒක කරන්න යන්න එපාලු. පුද්ගල විවේචනය කරන්න යන්න එපාලු. ඒක කරන්න අපිට බෑ කියලා. ඔකට ලස්සනට විග්‍රහ කරපු තැනක් තියෙනවා. ඔයගොල්ලෝ අහලත් ඇති මේ සූත්‍රය. මිගසාලා සූත්‍රය. මිගසාලා බැමිණි ඇවිල්ලා තථාගතයන් වහන්සේගෙන් අහනවා තථාගතයන් වහන්සේ මගේ ස්වාමි පුරුෂයා මිය ගියා. මගේ ස්වාමි පුරුෂයාගේ අයියාත් මිය ගියා. මේ දෙන්නගේ උපත කොහෙද ගතිය කොහෙද කියලා අහනවා. දැන් කෙනෙක් උපදින මැරෙන ස්වභාවය දකින්න පුළුවන් හැකියාවට කියනවා චුතූපපාත ඥානය කියලා. තව කෙනෙක් මේ ස්ථානයේ ඉපදිලා ඉඳලා තවත් තැනක මැරිලා ගිහලා තව තැනක ඉපදෙන මේ ඉපදෙමින් මැරෙමින් යන කතාව දකින්න ඥාණයට කියන්නේ චුතූපපාත ඥානය. චුතූපපාත ඥානය තථාගතයන් වහන්සේට පූර්ණයි. බුදු පියාණන් වහන්සේ ගාවට ගිහලා මිගසාලා බැමිණි අහනවා බුදුහාමුදුරුවනේ මගේ ස්වාමියා මිය ගියා. එයාගේ උපත කොහෙද ගතිය කොහෙද? මගේ ස්වාමියාගේ අයියාත් මිය ගියා. එයාගේ උපත කොහෙද ගතිය කොහෙද? දැන් කොහෙද ඉපදිලා ඉන්නේ? බුදු පියාණන් වහන්සේ චුතූපපාත ඥානයට සමවැදිලි වෙලා ඒ දෙන්නව අරමුණු කරලා බලලා කියනවා ඒ දෙන්නා අහවල් දිව්‍ය ලෝකයේ එක්තරා දිව්‍ය ලෝකයක දිව්‍ය අත්බැවක දෙන්නම ඉපදිලා ඉන්නවා කියලා. නිකන් නෙමෙයි දෙන්නම සකදාගාමී කියලාත් කියනවා. කියන්නේ බුදුහාමුදුරන් කාලේ ඒගොල්ලෝ ධර්මය අවබෝධ කරගෙන ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මයක් දැකපු දෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරපු දෙන්නෙක් නෙමෙයි. ඒ ධහමේ ගැඹුර අවබෝධ කරගත්ත දෙන්නෙක්. උත්තමයන් වහන්සේලා දෙන්නේ. දැන් මිගසාලා බැමිණි කියනවලු අපේ අයියා නම් ඔය කියන තැනට යන්න පුළුවන්. මොකද මම දන්නවා මෙයා ජීවත් වෙලා ඉන්න තාක්කල් බොහොම බ්‍රහ්මචාරී දිවියක් තමයි ගත කළේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ සමහරලාට අර ඔය සමාජයේ සමහර පිරිස ඔයගොල්ලෝ දැකලා ඇති සිල් සුදු රෙද්දක් මේවා කරගෙන ඒ කියන්නේ එදා බ්‍රහ්මචර්යාවකින් ඉන්නවා කියන එක තමයි ඒ සංකේතවත් කරන්නේ. උතුරු සලුවක් දාගෙන ඔයගොල්ලෝ සිල් ගන්න යන්නේ. දැන් ඔයගොල්ලන්ට කවුරුත් වැඩ කියන්න යන්නේ නැහනේ. මේ වරෙන්කෝ මේ කැම ටික පොඩ්ඩක් බෙදන්න. මේ වරෙන්කෝ টয়ලට් ටික පොඩ්ඩක් හොදන්න කියලා. සිල් ගන්න උතුරු සලුවක් දාගෙන ගියාම කවුරුත් වැඩ කියන්නේ නේද? අපිට නෑ. ඇයි ඒ? උතුරු සලුව දාගෙන ඉන්නකොට සමාජයේ කට්ටිය දන්නවා අද මෙයා සිල් අරගෙන ඉන්නේ මෙයා ප්‍රතිපත්තියක් පුරමින් මේ ඉන්නේ. එයාට කරදර කරන්න හොඳ නැහැ කියලා. ආන් ඒ වගේ අර අයියත් මුළු දවසේ අවුරුදු 365 දවසෙම උතුරු සලුවක් දාගෙන තමයි ගෙදරට වෙලා ඉඳලා තියෙන්නේ. එයා දසසිල් සමාදන් වෙලා බොහොම බ්‍රහ්මචාරී ජීවිතයක් තමයි ගත කරගෙන ඉඳලා තියෙන්නේ. දැන් මිගසාලා බැමිණිය කියනවලු මගේ අයියා නම් ඔය කියන තැනට යන්න පුළුවන්. ඇයි? එයා ජීවත් වෙලා ඉන්නකම් හැබැයි ඉතින් අපේ උන්ද ගැන මන්නේ දන්නේ. ඔය මිනිහා නම් කීයටවත් ඔතෙන්ට යන්න විදිහක් කොහොමද දැන් කතාව තේරුණ කට්ටිය. දැන් මිගසාලට තේරුනේ නැහැ අර දෙන්නගේ අත්‍යන්ත අවබෝධය. ඒක දැක්කේ කවුද? ඒක දැක්කේ බුදු පියාණන් වහන්සේ. දැන් ඒක තේරුනේ නැහැ කාටද? හැබැයි මිගසාලා ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවානේ. දෙන්නගේ උපත කොහෙද? ගතිය කොහෙද කියලා. උතුම් උන්වහන්සේ උත්තර දුන්නා. දැන් මොකද උනේ? බැන බැන යන්න ගියා. ඇයි බයින්න ගත්තේ? මන් දන්නව නෑ මගේ මිනිස්සයාගේ හැටි. අපේ
අයියා නම් ඔය කියපු තැනට යන්න පුළුවන් කියලා නොසෑහෙන්න තථාගතයන් වහන්සේට වෙන කාටවත් නෙමෙයි බුදු පියාණන් වහන්සේටත් බැන යන්න පටන් ගත්තා. ආන් එහෙම බැන යනකොට ආනන්ද මහාමුදුරන් වහන්සේට මේ බැනුම ඇහෙනවා. බලනවා මොකද මේ බුදුහාමුදුරන්ට බැන යන්නේ. ඊට පස්සේ ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට කියනවා බුදුහාමුදුරනේ අර මිගසාලා බැමිණිය ඔබ වහන්සේට නොසෑහෙන්න චෝදනා කර යනවා. මොකද්ද හේතුව? එතකොට බුදු පියාණන් වහන්සේ කියනවා ඔය නූගත් පුහුදුන් මුගසාලාවට තථාගතයන් වහන්සේගේ අනාවරණ ඥානයේ ප්‍රමුඛ මේ ඥාන දර්ශනය පිළිබඳ කවර අදහසක්ද? ආනන්ද මිගසාලා බැමිණිය මගෙන් ඇවිල්ලා ඇහුවා එතුමියගේ ස්වාමි පුරුෂයාත් එතුමියගේ ස්වාම පුරුෂයාගේ සහෝදරයාත් මිය පරලොව ගියාලු ඒ දෙන්න කොහෙද ඉන්නේ කියලා. උපත කොහෙද ගතිය කොහෙද? මම ඉතින් ඒ ඉන්න තැන කිව්වා. ඒක තෝරගන්න බැරි මේ පුහුදුන් මිගසාලාව තථාගතයන් වහන්සේටත් බැන යනවා. මොනව කරන්නද ආනන්ද? කියලා තථාගතයන් වහන්සේ වෙලාවේ නිශ්චල වෙනවා. කතාව තේරුණානේ මම මේ කියන එක. දැන් එතන උන්වහන්සේ දැක්කේ ඉන්ද්‍රිය පරෝපරයත්ත ඥාණයෙන්. ඒ කියන්නේ කෙනෙක් ගාව සද්ධා වීරය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය කොච්චර බලගැන්විලාද කියන එක හරියටම ට්‍රිගර් කරන්න පුළුවන් හැකියාව තියෙන කාටද? බුදු පියාණන් වහන්සේට විතරයි. ඒ නිසා තමයි මා හෝ මා වැන්නේ කර කිසිවෙක් පුද්ගලයා විවේචනය නොකල යුතුයි කියලා ධර්මයේ තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ අවවාද දීලා තියෙන්නේ. එහෙනම් දැන් අපිට පුළුවන් ද පුද්ගල විවේචනය කරන්න? දැන් ඔය බෑ කිව්වට මුළු ජීවිත කාලෙම කරන්නේ. කොබන්නේ දැන් අධ්‍යක්ීමත් එක්ක කතාව තේරෙන කට්ටිය. දැන් ඒ වැඩපිළිවෙල තුල වැඩිපුර මතුවෙන්නේ සත්පුරුෂ පැත්තද අසත්පුරුෂ පැත්තද? දැන් මනස සැහැල්ලුයිද බරයිද? මං කියනක පැහැදිලිනේ මේ අවුල රයිට්. දැන් ඒකයි වැඩේ. ඕකට කතාව තමයි දැන් මේකට ලස්සන කතා ටිකක් තියෙනවා. මේ කතා ටික මම කියන්නේ මම මේව ගොඩක් වෙලාවට ධර්මදේශනාවල පහුගිය කාලේ දිගින් දිගට කියලා දිනවා. දැන් මේ සූත්‍රයත් හම්බෙච්ච නිසා මේ ටික සමස්තය කැටි කරලා ඒ කතා ටිකත් මම කියනවා. ඒක හේතුව මේක සමස්ත කාරණාව විග්‍රහ කරගැනීමේ පහසුව පිණිස. නැත්තම් මේ කතාව මතු කරගත්තේ නැතුව අපිට මේ ධර්මයේ ගැඹුරට යන්න බෑ පින්වතුනි. කොච්චර කතා කළත් අපිට අවංක වෙලා අපේ ප්‍රශ්නේ හොයන්න ඕනේ. ඒක හොයාගන්න අපි කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් උදව් ගන්න ඕනේ. ඒතර කල්යාණ මිත්‍රයන් වන පිරිසකේ කාර්යභාරය වෙන්නත් ඕනේ. අනිත් පැත්තෙන් ඒකට ඒ පිරිසට උදව් කරන එක. මෙහෙම පැත්තක් තියෙනවා කියන එක විග්‍රහ කරනවා. ඒතකොට ඒක අපිට පුළුවන් මට්ටමින් ඒ කාරණා විග්‍රහ කරනකොට ඔබ ඒක හොඳට තීව්‍රව අහන්න. අහලා මේක දේශනාව විවරනකොට වෙලාව දෙන්නම් ප්‍රශ්න කරන්න. එතකොට තව අපිට මේ කියන කාරණාවේ තව ගැඹුරට විග්‍රහ කරගන්න හැකියාවක් ලැබෙනවා. හැමතිස්සෙම සාකච්ඡාව තිබිය යුතුයි ධර්ම මාර්ගයක් තුල. ඒ සාකච්ඡාවේ භික්කවේ පඤ්ඤා වේදිතබ්බා. ප්‍රඥාව කියන චෛතසිකයේ කුළු ගැන්වෙන්නේ සාකච්ඡාවත් එක්ක. එතකොට ප්‍රකෘති ඥානෙ හැවත් ප්‍රඥාව පහල කරගන්න අපි ගාව හදාගත යුතු බේස් එක පදනම. ඒ ශක්තිමත් පදනමට අවශ්‍ය කරන අත්විවරම තමයි මේ සත්පුරුෂ ධර්මයෙන් යොමු කරන්නේ. එතකොට ඒක අත්‍යවශ්‍ය කාරණාවක් මේ ගමනේදී. මම කාරණා ටික දැන් අර ඉස්සෙල්ලා කියපු කතා ටික පොඩ්ඩක් විග්‍රහ කරගෙන යන්නම්. මේක මේ පිටරට හාමුදුරු කෙනෙක්ට වෙච්ච සිද්ධියක්. ඔයගොල්ලෝ අහලත් ඇති. ඒ තමයි අර එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේගේ කුටිය. උන්වහන්සේලාම තමයි ඒ කාලේ හදාගෙන තියෙන්නේ. සාමණේරව ඉන්නකොට උන්වහන්සේලාම තමන්ගේ කුටිය හදාගෙන ඉවර වෙලා තමන්ගේ කුටියට යනවා. ඒ කුටිය හදාගෙන කුටියට ගිහින් කුටිය දිහා මෙහෙම බලනකොට එක තැනක දකිනවා ගල් දෙකක් ඇද වෙලා තියෙනවා. මේ බිත්තියේ ගල් දෙකක් ඇද වෙලා තියෙනවා. මේක දැක්කට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා අයියෝ අපරාධේ මේ ගල් දෙක ඇද වුණානේ ශිකේ ඇද වුණානේ. දැන් කුටියට යන වාරයක් පාසා උන්වහන්සේට පේන්නේ මොකද්ද? අර ඇද වෙච්ච ගල් දෙක තමයි පේන්නේ. ෂි මේක ඇද වෙලානේ. දැන් ඕක තමයි කල්පනා කර ඉන්නේ. ටික කාලයක් යනකොට ඔය ආරාමයට එනවලු වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. ආන්ගේ ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා උන්වහන්සේ මේ කුටියට ඇවිල්ලා මේ කුටිය දිහා මෙහෙම වටපිට බලලා ඉවරලා කියනවලු බොහොම හොඳට හදලා තියෙනවා. බොහොම හොඳයි කියලා පොඩි ප්‍රශංසාවක් කළාලු. බොහොම හොඳයි කියලා මේ වැඩේ හරියට කරලා තියෙනවා කියලා. එතකොට අර අනිත් හාමුදුරු අහනවලු ඔබ වහන්සේට පේන්නේ නැද්ද අර ඇද වෙලා තියෙන ගල් දෙක? ඔබ වහන්සේට පේන්නේ නැද්ද හාමුදුරනේ අර ඇද වෙලා තියෙන ගල් දෙක? ඒක මම දැක්කාපු ගම මං ඒක ගණන් ගත්තේ නැහැ. ගල් දෙකක් ඇද වෙනකොට 999ක් හරියට බැඳලා තියෙනවනේ. ඔන්න ඔය ඇද වෙච්ච ගල් දෙක අතෑරලා දාන්න කිව්වා. ඒක කිව්වට පස්සේ තමයි උන්වහන්සේ කියන උන්වහන්සේගේ ජීවිතේ හිතේ අවුල තේරුනේ. ඒ කියන්නේ අපිට කවුරු හරි පුද්ගලයෙක් දැකපු ගමන් ටක් ගාලා පේන්නේ අර 999 ගල් ටිකද නැත්නම් අර ඇද වෙච්ච ගල් දෙකද? කොහොමද මේ වගේ වෙලා තියෙන කට්ටිය ජීවිතේ? එච්චර ඕනේ නැහැ. දැන් ජීවිතයේ සාමාන්‍යයෙන් ඔය දැන් මේ කාලේ ලංකාවේ වැඩිපුරම විවේචනයට පත් වෙන කට්ටිය තමයි ස්වාමින් වහන්සේලා.
හරි ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේලා ගරු කරලා වන්දනා කරලා ඒ උන්වහන්සේලාව ආරක්ෂා කරගෙන මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පදනම රැකගෙන යන්න ඕනි කියලා එහෙම හිතන පිරිසක් විශාල වශයෙන් ඉන්නවා. නැත්තේ නෑ. හොඳ පැත්ත තියෙනවා. හැබැයි මේ කාලේ හොඳට බලන්න ගොඩක් වෙලාවට අර පුද්ගල විවේචනය තුල ගොඩක් වෙලාවට ස්වාමින් වහන්සේලා විවේචනය කරන එක, අසල්වාසීන් විවේචනය කරන එක, පුද්ගල විවේචනය කරන එක වැඩි වෙලා තියෙනවා සමාජයේ. ඒක වැඩි වෙනකොට අසත්පුරුෂ ධර්මයේ තමයි මක් වෙන්නේද? බලවත් වෙන්නේ. කවුරු හරි කෙනෙක් තමන්ගේ පැත්තෙන් වැරද්දක් කරගන්නවා නම් ඒ වැරද්ද එයා සතු කාරණාවක්. හරි. නමුත් අපිට වෙන අවුල තමයි අර අසත්පුරුෂ පැත්ත බලවත් නම් අපි මොක්කේ කරන්නේ? එයාගේ තියෙන හොඳ පේන්නේ අපිට. හොඳ දැක්කත් හොඳ වහලා මොකක් මතු කරනවද? වැරද්දම තමයි මතු කරගන්නේ. ඕක තමයි මේ අනුසෝතගාමී චින්තන රටාවේ තියෙන අවුල. පැවැත්මට හිර වෙලා ක්‍රියාත්මක වෙන මේ සිතුවිලි ප්‍රවාහයේ තියෙන අවුල එහෙම එකක්. ඒ අවුල අපි වටහා ගන්න ඕනේ. ඒ අවුල වටහා ගන්නකොට අර ගල් බිත්තියේ කතාව හරි වැදගත්. ඇදගල් දෙක නෙමෙයි ફોකස් වෙන්න ඕනේ. හරියට බැඳලා තියෙන එක. ඒතර ඕනම කෙනෙක්ගේ ජීවිතයේ හොඳ සහ නරක කියන දෙපැත්තම තියෙනවා. අපිට පුළුවන් නම් ඔව් එයා ගාව නරකක් තියෙනවා. හැබැයි නරකට වැඩිය මේ මිනිසයා ගාව හොඳ තියෙනවනේ කියලා. ඒ තියෙන හොඳ චුට්ටයි නම් ඒ ටික හරි දැකලා සතුට වෙලා අතහැරලා යන්න ඒක තමයි විය යුතු කාරණාව. ඒක තමයි මනසක් සත්පුරුෂ වෙනකොට වෙන්න ඕනේ වෙන ක්‍රියාවලිය. කෙනෙක් සත්පුරුෂ භාවයටපත් වෙනකොට කොච්චර අගුණ තිබ්බත් එක ගුණයක් හරි දැකලා ඒ ගුණයෙන් සතුට වෙලා අර ටික ඔක්කොම අතහැරලා දාලා යන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. එතකොට අර ස්වාමින් වහන්සේ කියනවා එදා තමයි මට තේරුනේ මනස සත්පුරුෂ කරගන්න විදිහ. මට හැමදාම පෙනුනේ ඇදගල්. ඔක අපිටත් පුංචි කාලේ වෙලා තියෙනවා. මොකද දැන් ඒකයි කියලා අපේ ගුරුවරුන්ට එහෙම මුකුත් කියන්න එපා. හොඳ ඒගොල්ලෝ නිසා තමයි අද අපි මේ වගේ තැනක ඉන්නේ. දැන් මේ කතාව කොහම අල්ලන්නේ එතනින් මේකයි. පුංචි කාලේ අසාලීවම ක්ලේලේ වරුණාම 10න් 8ක් හරියනවා 2ක් වර්ධිනවා. මොකටද බැනුම් හැව්වේ? කොහොමද තේරුවාට කතාව? දැන් ඕගොල්ලෝගේ දරුවන්ටත් බයින්නේ. අර 8ට හොඳ කියනවද නැත්නම් අර 2ට වැරදි 2ට බැන ඉන්නවද? දැන් තේරුවානේ අවුල. ඒක තමයි ස්වභාවය තුල සාමාන්‍ය සත්‍යයන්ගේ හිත වැඩ කරන විදිහ. ඒක තමයි අවුල. දැන් ඔතනින් නිදහස් වෙන කෙනා හැමතිස්සෙම හරි යහපත් දෙයට තමයි ફોකස් වෙන්නේ. කියනවා මේ කොච්චර අගුණ තිබ්බත් මෙහෙම හොඳක් තියෙනවනේ. ඒ අගුණ ටික අයින් කරලා ಗುಣ ගැන කතා කරනවා. දැන් එහෙම කතා කරනකොට මේ සමාජේ ජීවත් වෙන්න අමාරු වෙයිද ලේසි වෙයිද? අමාරුයි. හරියට හරි. ඇයි? මේ මුළු සමස්ත සමාජයක් තුලම සත්‍යයේ ගති ස්වභාවය ඇදලා තියෙන්නේ අසත්පුරුෂ ධර්මයත් එක්ක පල්ලෙහා පැත්තට. එතකොට ඒ ගතිය තුල අනිත් පැත්තට පීනන එක ලේසි නෑ. හැබැයි උත්සාහය, වීරිය, ඌමනාව, කැමැත්ත තියෙනවා නම් අපිට ඒ ගමන යන්න පුළුවන්. ඒකයි පින්වතුනි ආර්ය ධර්මය අවබෝධ කරගන්න එක කවර කතාවද? මේ සත්පුරුෂ පදනම හදාගන්න එකත් අද වෙනකොට හරිම අමාරුයි. තේරුණානි කියන එක? අපිට පුළුවන් ඒක ඇති කරගන්න. ඒක බැරි කමක් නෑ. හිත ඇත්නම් පත කොටාද? අපිට හෝමනාව අවශ්‍යතාවය උනන්දු උත්සාහය තියෙනවා නම් බුදු පියාණන් වහන්සේ මේ පෙන්වන ප්‍රතිපදාවේ මේ තියෙන පූර්ව භාග ප්‍රතිපදාව ලස්සනට වටහා ගන්න පුළුවන්. එතකොට එතන සත්පුරුෂ ධර්මයේ කියන එක හරි වැදගත් කාරණාවක්. ඒ සත්පුරුෂ ධර්මයේ තුල අපිට පුළුවන් නම් ඒ සත්පුරුෂ ධර්මයේ තුල අපි හැම මොහොතකම උත්සාහවන්ත වෙන්න ඕනේ. තව කෙනෙක්ගේ ಗುಣ දකින්න, යහපත් දේ දකින්න, හොඳ දකින්න. එතකොට මනස ඍණාත්මක වෙයිද ධනාත්මක වෙයිද? මනස ධනාත්මක වෙනවා. අපිට පුළුවන් හැබැයි මෙන්න මෙහෙම හේකුත් තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් හිතන්නකො හොගාලා වැරද්දට යනවා කියලා. එතකොට අනේ ඉතින් අර හාමුදුරුවෝ කූවනේ පුළුවන් තරම් එයාගේ හොඳ දැකලා යාව අතහැරලා දාලා යන්න. එහෙම නෙමෙයි. අපිට පුළුවන්කමක් තියෙනවා නම් එයාගේ ජීවිතය වරද්දගෙන අපිට හොඳටම තේරෙනවා නම් දැන් මේ මිනිස්සයා ජීවිතේ වරද්ද ගන්න යන්නේ වැඩේ වරද්ද ගන්න දැන් මේ යන්නේ මම මෙයාට උදව් කරන්න ඕනි කියලා. එතකොට දැන් එයාගේ වැරද්දනේ අපි දකින්නේ. එතකොට අපි කරන්න ඕනේ ඒ මිනිස්සයාගේ තියෙන හොඳ මතු කරන එක. හොඳ මතු කරලා ඉවර වෙලා ඔයා මෙහෙම කෙනෙක් ඇයි ඔයා මෙහෙම කරගන්නේ? තේරුණාද කියන එක? එහෙම මේව කරලි වෙලා එයාට අපි පුළුවන් තරම් උත්සාහයක් දරුවොත් ඒ කෙනාගේ ජීවිතය යහපත් කරගන්න ඒකත් සත්පුරුෂ ගුණයක්. වැරද්දක් විදිහට දැන් දෙමාපියෝ දෙන්නෙක් දරුවෙක් හදනකොට ඒ දරුවා වැරද්දට යනවා නම් ඒ දෙමාපියෝ අනේ මේ දරුවා වැරද්ද කළත් හොඳක් තියෙනවනේ කියලා නිහඬ වුණොත් හරිද? එහෙම හරියන්නේ නැහැ. පුතාගේ දරුවගේ දුවගේ පුතාගේ වැරද්ද විදිහට පෙන්නලා දීලා ඉවර වෙලා ඒ වැරද්ද නිවැරදි කරගන්න එයාට අපි අවවාද දිය යුතුයි. වැඩේ ඉතින් අවවාද දෙන්න කලින් ආදර්ශ සම්පන්න
විය යුතුයි. එතකොට දැන් අපි සසරේ කොහොමත් වැරදි වෙනවනේ අපේ ඉතින්. එතකොට අපි හැමතිස්සෙම වෙච්ච වැරද්ද අතහැරලා දාලා ඉවරලා අපේ පැත්ත මුලින්ම ආදර්ශ සම්පන්න කරගන්න ඕනේ. ඒ කියන්නේ මගේ පැත්ත මම නිවැරදි කරගන්න ඕනේ පුළුවන් තරම්. නිවැරදි කර ගනිමින් තමයි අනිත් කෙනාට ඔන්න ඕක තමයි අපේ පැරණි කාලේ කිව්වේ ඔවා දෙනු පරහට තමා සම්මතේ පිළිලා. දැන් මේක තමන් කරගන්නේ නැතුව අනිත් අයට කියන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් වැඩේ මුලින්ම කරගන්න ඕනේ කවුද? දැන් සත්පුරුෂ ධර්මයේ මුලින්ම පිහිටව ගන්න ඕනේ කා තුලද? තමා තුල පිහිටවා ගනිමින් තමයි තව කෙනෙක්ට කියන්න පුළුවන් වෙන්නේ. අන්න එහෙම හේකුත් තියෙනවා. පැහැදිලිනේ කියන එක. දැන් එතකොට මේකෙදි හැම පැත්තකින්ම දැන් අපි මේක සාකච්ඡා කරන එකයි අපි මේ කරන්නේ. ඒක සාකච්ඡා කරමින් පුළුවන් තරම් ඒ ගුණ ටික මතු කරගන්න එක. ඒ වටිනාකම් ටික මතු කරගන්න එක. ඇයි මේක මතු කරගන්නේ? මේ කාරණාව පින්වතුනි අත්‍යවශ්‍යයි අපිට සත්‍ය අවබෝධයට යන ගමනට. සත්‍ය අවබෝධයට ගියත් නොගියත් සමාජය තුල යහපත්ව ජීවත් වෙනවා කියලා කියන්නේ මේ කාරණාව. මේක තමයි ලෞකික සම්මාදිට්ඨිය. නිවැරදි දැකීම මුල් කරගත්ත වැඩපිළිවෙල. තේරුණානේ කියන එක. එතකොට නිවැරදි දැකීමට එනකොට දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් වෙච්ච මනසක් තියෙන්න ඕන එක පැත්තකින්. ඒ මොකද්ද? සුකෘත දුක්ඛෘත කර්මඵලයන්ගේ ඵල විපාක තියෙනවා කියන එක අපිට දැනෙන්න ඕනේ. මහා යාගයේ සුළු යාගයේ විපාක තියෙනවා කියන එක අපිට දැනෙන්න ඕනේ. අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා කියන එක අපිට දැනෙන්න ඕනේ. තේරුණානේ කියන එක. ඔය ආදී වශයෙන් මෙලවත් පරලවත් නිවනත් තුනම අවබෝධ කරගත්ත ශ්‍රමණ බ්‍රහ්මණයෝ වැඩ වාසය කරනවා කියන එක දැනෙන්න ඕනේ. ඒ ධර්මය තාම පවතිනවා කියන එක දැනෙන්න ඕනේ. ඔන්න ඔය ආදී වශයෙන් මිත්‍යා දෘෂ්ටි 10කින් නිදහස් වෙච්ච තර තමයි දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන්නේ. එතකොට දසවස්තුක සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනා ගාව ඊළඟට තියෙන්න ඕනේ ඊළඟ පදනම තමයි මේ. දැන් අපි කර්මඵලයේ විශ්වාස කරනවා. හොඳ කළොත් හොඳ පිටිපස්සෙන් එනවා නරක කළොත් නරක පිටිපස්සෙන් එනවා මම කරන ඒවා මගේ පිටිපස්සෙන් එනවා කියන එක පිළිගන්නවා. ඒක දැනෙනවා. හැබැයි ඒක හරියටම දැනෙනවා නම් අර කියන අසත්පුරුෂ ධර්මියත් මක් වෙනවද අපි? පැහැදිලි කියන එක. එතකොට මනස ඍණාත්මක වෙන එක අයින් වෙනවා. දැන් මේ වෙලාවේ කාට හරි නිදිමත එහෙම එනවනම් පොඩ්ඩක් බලන්න. නිදිමත කියන්නේ කෙලෙසක් හොඳේ. අයියෝ කම්මැලි හරියවත් දැල්ලා. ඊළ එනවනම් කුසීතකමක් ඔළුව බර වෙන ගතිය. ස්ටොප් බන්නේ ඒකත් කෙලෙසක් ඈ. සමහරට මොකක් හරි කායික අපහසුතාවක් තියෙන නිසා සමහරට එහෙම එන්නත් පුළුවන්. ඒකත් පොඩ්ඩක් තෝරගන්න. දැන් ඔය ධර්ම දේශනා කරන වෙලාවට තියෙනවා මේ නීවරණ සමත වෙච්ච වෙලාවක තමයි ධර්මයේ ස්ථේරෙන්නේ කියලා. ධර්මයේ තියෙන ගැඹුරක් කිනම් හෝ දහමක ගැඹුර වටහා ගන්න ධර්මයේ ගැඹුරක් වටහා ගන්න නීවරණ තුලිත වෙලා තියෙන්න ඕනේ. දැන් අපි බණහන වෙලාවක නීවරණ සමතුලිත වෙන්න ඕනේ. ඒක සමතුලිත වෙන්නේ යටපත් වෙන්න ඕනේ. ඒ ධර්මයේ ගැඹුර අවබෝධ වෙන්න. නීවරණ සකල ප්‍රහීන වෙන්නේ සමුච්ඡේද ප්‍රහීන වෙන්නේ ආර්ය අවබෝධයත් එක්ක. එතකොට එතනට එන්න යන ගමනේ ඒ අවබෝධයටපත් වෙන්න බණහන වෙලාවක කම්මැලිකම આવුත් එහෙම අර කියන මෙලෝඩයක් ඔය නිසා තමයි මුගලන් මහරහතන් වහන්සේ රහත් වෙන්න කලින් උන්වහන්සේ පූර්වභාග ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව අවබෝධ කරගන්න කාලෙදී උන්වහන්සේට බුදු පියාණන් වහන්සේ කිව්වේ අවවාද විදිහටම අවවාද 7ක් දීලා තියෙනවා නිදිමත කඩා ගන්න. එකෙන් කිහිපයක් කියන්නම්. දැන් මෙතන නිදිමත එන කවුරු හරි ඉන්නවා නම් හරි මේක සූත්‍ර ධර්මයක තියෙන කොටසක් මම මේ කියන්නේ. එකක් තමයි දෙකන්සිලු අදින්න කියලා කියනවා. නිදිමත එනවා නම් මේක තමයි ප්‍රායෝගිකව වෙන්න ඕනේ. ඉතින් Tamanට නිදිමතයි නම් කිසි ප්‍රශ්නයක් නැහැ. කන් දෙක පොඩ්ඩක් අදින්න. දෙකන්සිලු අදින්න කියලා කියනවා. ඇස් පිරිමදින්න කියලා කියනවා. අහස දිහා බලන්න කියලා කියනවා. උඩ දිහා බලන්න කියලා කියනවා. මේ විදිහට ඉන්න සංඥාව පොඩ්ඩක් වෙනස් කරලා බලන්න කියලා කියනවා. ඒ නිදිමත කුසීතකම කඩන්න කියලා කියනවා. ඒක නිවන් මාර්ගට මහා බාධාවක්. ධර්ම අවබෝධයට යන කෙනෙක්ට තියෙන ලොකුම බාධාවක් තමයි කුසීතකම කම්මැලිකම. ඒක කැඩිය යුතුයි. කඩා ගන්න ඕනේ. ඉතින් ওই කාරණා ටිකත් එක්ක අවසානයේ දැන් මේ කාරණාව ඉතුරු කොටසට යන්. ඒකත් ඉතින් දැන් ඔය මම දැක්ක කීප දෙනෙක් ටිකක් කම්මැලිකමෙන් වගේ හිටියේ. ඉතින් බොහොම හොඳයි මෙහෙම අහගෙන ඉන්න එක හරි ලොකු දෙයක් නේ. හැබැයි නිදිමත එනවා නම් අපි ඒක පොඩ්ඩක් කඩා ගමු. පැහැදිලිනේ කියන එක. මම මේ කිසිම දෙයක් කාටවත් තරහට එහෙම නෙමෙයි හොඳේ කියන්නේ. තේරුණේ කියන එක. මේ කාරණාව කියන්නේ දැන් ඒක අපිට මේ හැම අවවාදයක්ම ධර්මයේ තියෙන අවවාද. බුදු පියාණන් වහන්සේම දීලා තියෙන අවවාද. ප්‍රායෝගික ජීවිතයේ සාර්ථක කරගන්න පව මේ අවවාද වලින් මහා වටිනාකමක් හම්බ වෙනවා. ඉතින් ඒකයි මේ කරුණු සාකච්ඡා කිරීමේ වැදගත්කමත්. ඊළඟට දැන් ඊළඟ කාරණාව මම අර කියාගෙන ආපු පුද්ගල විවේචනය සම්බන්ධ කාරණාව. අපිට පුද්ගල විවේචනයෙන් අයින් වෙන්න තියෙන ලේසිම ක්‍රමය තමයි අර ගල්බිත්තියේ කතාව. මොකද ගල්බිත්තියේ කතාව? වැරදිච්ච අගුණය නෙමෙයි අපි දකින්න ඕනේ. අපි හැමදෙස්සම ගුණය දකින්න පුරුදු වෙන්න ඕනේ. තව කෙනෙක්ගේ යහපත් දේ දකින්න පුරුවන් වෙන්න ඕනේ. ගුණ ධර්මයේ දකින්න පුළුවන් වෙන්න ඕනේ. ආන්ගේ දකින්න මනස පුරුදු කරන එක ආයාසයෙන් කරන්න ඕනේ එකක්. මොකද
નિરાයාසයෙන්ම මනස යෙදෙන්නේ ಗುಣ දකින්න නෙමෙයි. નિરાයාසයෙන්ම මනස යෙදෙන්නේ ගල් බිත්තියේ හරියට බෙදලා තියෙන ගල් ටික දකින්න නෙමෙයි. નિરાයාසයෙන්ම යෙදෙන්නේ මොකටද? අර ඇද ගල් දෙක දකින්න. එහෙනම් දැන් අමුතුවෙන් ආයාසයක් දරලා තමයි කරන්න වෙන්නේ මොකද්ද? ඇදගල් පෙනෙන තැන නෑ ඇදගල් ටික අතහැරලා හරියට බැඳලා තියෙන ගල් ටික දකින්න. දැන් කතාව තේරුණා නේද? දැන් નિરાයාසයෙන් ඇතුළෙන්ම එන්නේ ඇදගල් දකින්න. දැන් එතකොට ආයාසයක් දරලා තමයි කරන්න වෙන්නේ මොකද්ද? හොඳ ගල් දකින්න හිත පුරුදු කරන එක. ආන් ඒක තමයි පුද්ගල විවේචනයෙන් අන් අයගේ අගුණ කියව ඒව ගැන අර මේ අසත්පුරුෂ වදුකා සූත්‍රයේ කියන විදිහට අර හිත දූෂ භාවයට පත් වෙන වැඩපිළිවෙලෙන් නිදහස් වෙලා හිත සමතුලිත කරගන්න, හිත නිශ්චල කරගන්න, හිත උසස් කරගන්න, තමන්ව උසස් කරගන්න. ඒ කියන්නේ තමන්ව උසස් කරනවා කියන්නේ අර මාන්නින් උසස් කරගන්න එක නෙමෙයි. නීවරණ ප්‍රහීන කරගන්න අවශ්‍ය කරන පරිසරය සකස් කරගන්න, තමන්ගේ සිත ශක්තිමත් කරගන්න වැඩපිළිවෙල තුල මනස ධනාත්මක කළ යුතුයි. ඒ ධනාත්මක කිරීම තමයි හදයන් පුණාතීති පුණ්‍යං කියලා කියන්නේ. සිතේ සතුට. ඔකට කතාවක් තමයි ඔයගොල්ලෝ අහලත් ඇති මේ කතාව. දැන් ඔය දානමාන එහෙම දෙන්න ගියාම මොකක් හරි එකක් මිස් වෙලා ආවොත් අපිට මොකද වෙන්නේ? මොකක් හරි දානයක් දෙන්න ගිහිල්ලා එක ව්‍යංජනයක් අමතක වෙනවා. දැන් මොකද වෙන්නේ ගෙදර එනකොට? අයියෝ අපරාදේ. අහවල් ව්‍යංජනේ බොහොම අමාරුවෙන් හැදුවේ දී ගන්න බැරි වුණානේ. අයියෝ කී තමයි ඉන්නේ. දැන් වැඩේ දීලා ඉවරයිනේ. දැන් මොකද්ද වෙන්න ඕනේ? කොහොමද වෙන්න ඕනේ? ඔව් ඒක නම් දෙන්න අමතක වුණා තමයි. හැබැයි අනිත් ව්‍යංජන ටික ඔක්කොම අපි හොඳටම දැන් මට කියන්න අපිට වෙන්නේ පළවෙනි එකද දෙවෙනි එකද? කොබන්න දාන දීලා දින කට්ටිය අත උස්සන්නේ. දැන් අත්දැකීමෙන් තේරෙනවා නේද අවුල? දැන් පින් කරනවා කියලා කියන්නේ හිතේ සතුට. පැහැදිලිද කියන එක? එතකොට තමන් සිහියෙන් කටෙන් ඔක්කොම ටික ව්‍යංජන ටික දීගත් දෙන්න උත්සාහ කරන්න දෙන්න කියලා. ඒක එකක් හරි මිස් වුණොත් මිස් වුණා නම් ගෙදරෙනකොට දුක් වෙන්න ඕනේ නැහැ. ඇයි? ඒක දෙන්න බැරි වුණාට අනිත් ටික ඔක්කොම අන්න එහෙමයි හිත සතුටු කරගන්නේ. දැන් අද ඔයගලන්ට තේරෙනවද මුලින්ම පින් කරන්න කියලා දෙන්න වෙලා කියලා? අපි හිතන් ඉන්නේ කොහොමද? අපි තරම් පින්කම් ගැන දන්න කවුරුත් ඒක තමයි අපේ අවුල. මුලින්ම පින් කරන්න හරියට තේරෙන්න ඕනේ. පින හරියට කරන්න තේරෙන මනසක අර කියන සතුට එන්න ගන්නවා. සිතේ ප්‍රසාදයේ සැහැල්ලු භාවයේ පැහැදිලිනේ හදයන් පුණාතීති පුණ්‍යං. එතකොට ඒ පින් කරන මානසිකත්වය හැමතිස්සෙම පුද්ගලයව අරමුණු කරන්නේ නැහැ. කොයිම වෙලාවකවත් පුද්ගලයව අරමුණු කරලා දේවල් දෙන්නෙත් නැහැ. හැමතිස්සෙම ගුණයක් අරමුණු කරලායි දේවල් දෙන්නේ. ඔකට පුංචි කතාවක් කිව්වොත් දැන් ඔය සංඝයාට දන් දෙන්න කිව්වහම සාංගික දාන දෙන්න කියලානේ බුදු පියාණන් වහන්සේ කියලා. කමන්නේ නැහැ මම මේ වැද්දට. දැන් මේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ මේ කතන්දර ටික ලියා ගන්න නැතුව ඔය කතාවේ කොච්චර ගැඹුර කතා කළත් වැඩක් නැහැ. ඒකයි මම මේ කතා ටික කියන්නේ. මේක මම පහුගිය කාලෙම බණ කියන්න ගියාම මම දැකපු එක අත්දැකීමක් තමයි මිනිස්සු අහන ප්‍රශ්න වලින් සහ මේව කරන තේරුණා මේ සමාජයේ මිනිස්සු ගාව අර ඒගොල්ලෝ ගැඹුරු හොයනවා. හැබැයි අර බේසික් මට්ටමේ කතාව ඒකේ ප්‍රැක්ටිකල් යූසේජ් එකේ පුංචි අවුල් ටිකක් තියෙනවා. ඒ ටිකත් නිවැරදි වුණොත් එහෙම මුළු සමස්ත කතාවම හරියටම සාර්ථක කරගන්න පුළුවන්. මම ඒක ධර්මානුකූලව මේ කාරණාව පෙන්වන්නම්, විග්‍රහ කරලා පෙන්වන්නම්. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ පුද්ගලයා උදෙසා දන් දෙන්නද සංඝයා උදෙසා දන් දෙන්නද? ඔක තියෙන්නේ දක්ඛිනා විභංග සූත්‍රයේ මුල් කරලා. ඊළඟට එක්තරා තැනක මහා ප්‍රජාපති ගෞතමී දෙවියන් වහන්සේ සලුවක් පියාගෙන යනවා බුදුහාමුදුරන්ට දන් දෙන්න. ප්‍රජාපති ගෞතමී දේවිය කියන්නේ කවුද? පුංචි අම්මනේ. තමන්ගේ සුළුමව කියලානේ අපි දන්නේ. එතකොට උන්වහන්සේ බොහොම ගෞරවයෙන් සලුවක් වියනවා. තමන්ගේම අතින් නූල් කටලා ඒ රෙදි ටික හදලා තමන්ම බොහොම ගෞරවයෙන් සලුවක් වියනවා. කාට පූජා කරන්නද? බුදු පුතාට පූජා කරන්න. බුදු පියාණන් වහන්සේට පූජා කරන්න. ඒ කියන්නේ උන්වහන්සේගේ හිතේ තියෙන්නේ මේ ප්‍රජාපති දෙවියන් වහන්සේගේ හිතේ තියෙන්නේ මගේ බුදු පුතා. මගේ බුදු පුතාට මේක පූජා කරන්න ඕන කියන අදහසෙන් තමයි සලුව අරගෙන යන්නේ. සලුව අරන් ගියාම බුදු පියාණන් වහන්සේ මොකද කියන්නේ? ප්‍රජාපති මට දෙන්න එපා ප්‍රජාපති. සංඝයා උදෙසා දන් දෙව. සංඝයා උදෙසාට දෙනකොට මටත් අයිතියි කියලා කියනවා. මටත් හිමිකම තියෙනවා කියලා කියනවා. දැන් එතන බුදු පියාණන් වහන්සේ වචනයක් එළියට දානවා. මොකද්ද වචනේ? සංඝයාට දෙන්න කියලා කිව්වා. දැන් හැබැයි ප්‍රජාපති ගෞතමිය සාදානක් නැහැ සංඝයාට දෙන්න. එයාට ඕනේ කාට දෙන්නද? බුදුහාමුදුරන්ට දෙන්න. දැන් මෙතන ප්‍රජාපති දේවින් වහන්සේගේ මනස රාමුගත වෙලා තියෙන්නේ කාට දෙන්න ඕනි කියලාද? පුද්ගලයෙක්ට දෙන්න ඕනි කියන අර්ථයෙන්. කියන්නේ බුදු පියාණන් වහන්සේ දැන් ලබන්නන් අතර සහ දෙන්නන් අතර ඉහළින් ඉන්නේ බුදු පියාණන් වහන්සේ. හරි මේ ලෝකයේ සියලු දානයන් ලබන්න සුදුසුයි උන්වහන්සේ. ඒ ගුණය උන්වහන්සේ පුරලා තියෙනවා සසරේ.
ඒතකොට ඒ ගුණ පුරපු බුදු පියාණන් වහන්සේට පෞද්ගලික දානයන් අතර තියෙන අග්‍රම දානය තමයි තථාගතයන් වහන්සේට දෙන. කියන්නේ පුද්ගලයන්ට දෙන දාන වලින් දැන් සෝවාන් කෙනෙක්ට දෙන දාණයට වැඩිය 100 ගුණයක් පෘථග්ජනයෝ 1000කට දෙන දානයකට වැඩිය එක සෝවාන් පුද්ගලයෙකුට දෙන දාණය මහත්ඵලයි කියලා කියනවා. ආනිසංසය වැඩි කියලා කියනවා. සෝතාපන්න පුද්ගලයෝ 100කට වැඩිය සකදාගාමි කෙනෙක්ට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා කියනවා. සකදාගාමි 100කට වැඩිය අනාගාමි කෙනෙක්ට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියනවා. අනාගාමි 100 දෙනෙක්ට වැඩිය රහතුන් වහන්සේ කෙනෙක්ට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා කියනවා. රහතන් වහන්සේලා 100කට වැඩිය එක පසේ බුදු පියාණන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා. පසේ බුදු පියාණන් වහන්සේලා 100කට වැඩිය එක බුදු පියාණන් වහන්සේ කෙනෙක්ට දෙන දාණය. එතකොට ඕකේ තව එහාට කෙලවරට තියෙනවා. ඕකේ මට ඔතනින් මම කතාව ගන්නම් විග්‍රහ කරන්න. ඔය පෞද්ගලික දෙන දාන ඇතුර ඉහළින් ඉන්න කෙනා කවුද? බුදු පියාණන් වහන්සේ. ඒ බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ ප්‍රජාපති දේවියට? මට දන් දෙන්න එපා දේවිය සංඝයා උදෙසා දන් දෙන්න කියලා කියනවා. තේරුණානේ කාරණාව. එතන අදහස මොකද්ද එතකොට? ඔන්න බලන්න කාරණාව හොඳට අහගන්න මම මේක තේරෙන්න කතාව කියලා දෙන්නම්. බුදු පියාණන් වහන්සේගේ කාලේ හිටියා එක්තරා අනාගාමී උපාසකෙක්. උපාසක මහත්තයෙක්. මේ උපාසක මහත්තයා තමන් හිටපු ප්‍රදේශයෙන් වෙන ප්‍රදේශයකට යනවා. වෙන ප්‍රදේශයකට ගිහිල්ලා වෙන දුෂ්කර ප්‍රදේශයකට ගිහිල්ලා තමන්ගේ පැල අටවගෙන තමන්ගේ ස්ථානය හදාගෙන ඔහොම ජීවත් වෙලා ඉන්නකොට දවසක් මෙයාට හිතෙනවා දානයක් දෙන්න ඕනේ. භික්ෂු සංඝයාට දානයක් දෙන්න ඕනේ කියලා. දාන දෙන්න ඕනේ කියලා හිතුණට පස්සේ උන්වහන්සේ කල්පනා කළා එතුමා කල්පනා කළා මං භික්ෂුවක් මුලින්ම හොයාගන්න ඕනේ මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් හොයාගන්න ඕනේ දම් පූජා කරන්න. ගමේ පොඩ්ඩක් ආරංචි කරලා බැලුවා භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවද හොයාගන්න කියලා. ඔහොම හොයාගෙන යනකොට හොයාගන්න නෑ. ඊට පස්සේ ගමට එහා ගමට ගියාම ඒ ගමේ මිනිස්සු කිව්වා ඉන්නවා භික්ෂුන් කෙනෙක් අහවල් පන්සලේ කියලා. හැබැයි අපි නම් ওই පන්සලට යන්නේ නෑ. ඒ පන්සලේ භික්ෂුව හරිය දුසිල්වත් කියලා තමයි ඒ ගමේ මිනිස්සු කී හිටියේ. ඒ ගමේ මිනිස්සුගේ ස්වභාවය ඒගොල්ලෝ කිව්වේ එහෙම එකක්. භික්ෂුව හරිම දුසිල්වත් අපි යත් එක්ක කතා කරන්නේ නැහැ. උන්වහන්සේ හරි නරක කෙනෙක් කියලා එහෙම තමයි සමාජයේට ඒ සමාජ මිනිස්සු සුචිත්‍රයක් හදාගෙන හිටියේ. ඒ අර මහත්තයා කිව්වා ඒක මට ප්‍රශ්නයක් නැහැ. මං යනවා කියලා ගිහින් අර හාමුදුරන්ට කිව්වා ස්වාමීන් වහන්සේ අවසරයි. මං ආවේ හෙට අපේ ගෙදර දානෙට ඔබ වහන්සේට ආරාධනා කරන්න. හෙට ඔබ වහන්සේ අනිවාර්යෙන් අපේ ගෙදර දානට වඩින්න ස්වාමීන් වහන්සේ කියලා බොහෝම ගෞරවයෙන් ඇදලි බැඳලි කරලා ආරාධනා කරලා ඒ මහත්තයා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා පුදුමාකාර පිළිවෙලකට පුදුමාකාර ලස්සනකට දානය සකස් කළා. ප්‍රසාදයෙන් පුදුම ගෞරවයකින් මේ දානය සකස් කරලා ඉවර වෙලා පාවඩ දාලා අර ස්වාමින් වහන්සේ පහවදා වඩිනකොට උන්වහන්සේගේ සිවුරු පාත්‍රා පිළි අරගෙන දෙපා දෝණය කරලා බොහෝම ගෞරවයෙන් නිවසෙන් වඩා හිඳ මෙව්වා. නිවසේ වඩා හිඳවල ඉවර වෙලා උන්වහන්සේට බොහෝම ගෞරවයෙන් දානමාන අපෝපස්ථානයන් සිද්ධ කළා. සිද්ධ කළා ඉතින් උන්වහන්සේ පුණ්‍යානුමෝදනා කළා. උන්වහන්සේ වැඩියා. උන්වහන්සේ පන්සලට වැඩලා කල්පනා කරනවා මේ ගමේ ඔක්කොම මාත් එක්ක දැන් තරහ වෙලා ඉන්නේ. හැබැයි මේ අල්ලපු ගමට අලුතෙන් ආපු අර මිනිස්සයා අද මට දීපු දාණය ඉතා ඉහළ දානයක්. මේ වගේ දානයක් මේ ජීවිත කාලෙම මට හරියට හම්බ වෙලා නැහැ. බොහොම උත්කෘෂ්ඨ දානයක් තමයි අද හම්බුනේ. මේ මිනිස්සයා නම් මං හිතන්නේ හාමුදුරුවන් වහන්සේට බොහොම හිතයිශී කෙනෙක්. මගේ මේ පන්සලේ පැල ටිකක් තියෙනවා හිටෝ ගන්න. පැල ටික හිටෝ ගන්න උදැල්ලක් ඉල්ලගත්තට ඉල්ලුවට අපේ ගමේ එකෙක්වත් මට දෙන්නේ නැහනේ. අද අර මට සලකපු මහත්තයා නම් බොහොම හොඳ කෙනෙක් මට උදැල්ලක් දෙයි කියලා හිතුවා. හිතලම මුන් දැන් මොකද කරන්නේ? උන්වහන්සේ පහුවදාම සිවුරු පාත්‍රාව පෙරෝගෙන සිවුරු අරගෙන යනවා සිවුරු පෙරෝගෙන යනවා අර මිනිස්සයව හොයාගෙන. හොයාගෙන ගිහින් කියනවා මහත්තයෝ එතකොට අර මනුස්සයා බොහොම ගෞරවයෙන් වඩින්න ස්වාමීන් වහන්සේ කියලා උන්වහන්සේට ආසන පනවලා වාඩි කරවලා ඒ ටික ඔක්කොම කළාට පස්සේ අර මහත්තයාට කියනවා මහත්තයෝ මං ආවේ පොඩි උදව්වක් ඉල්ලගෙන. මොකද්ද අපේ හාමුදුරුවනේ? මට මේ පන්සලේදී පැල වගේක් තියෙනවා හිටෝ ගන්න. ඒකට පොඩි උදැල්ලක් දෙන්නකෝ. මේ වැඩේ කරගන්න උදැල්ලක් ඉල්ලයි යන්න ආවේ කියලා. අර මහත්තයා කියනවා ඔය හාමුදුරුවන්ට දෙන්න මෙහෙ උදලු නැහැ. ඕන්නම් මං ගමේ කට්ටියත් එක්ක එකතු වෙලා ඔය වැඩේ කරලා දෙන්නම්. ඔබ වහන්සේට දෙන්න මෙහෙ උදලු නැහැ. කොබන්නේ දැන් මේ කතාව ටිකක් තේරෙන කට්ටිය දැන් වැඩේ අවුල් නේද? අහගෙන ඉන්න ඕගලන්ටත් අවුල්. මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඊයේ දවසේ බොහෝම හොඳට ගෞරවයෙන් සලකපු හාමුදුරුවන්ට අද මේ මොකද වෙන්නේ? අර මිනිස්සයා සැර දානවා. ඔය හාමුදුරුවන්ට දෙන්න උදළු නෑ අපේ ගෙදර කිව්වා. එහෙම කිව්වහම අර හාමුදුරුවෝ අහනවා ඊයේ දවසේ බොහෝම ගෞරවයෙන් මට සලකලා ඒ ඔක්කොම කරපු ඔබතුමා ඇයි අද මෙහෙම කතා කරන්නේ? එතකොට කියනවා අනේ අපේ හාමුදුරුවනේ
ඊයේ මම සැලකුවේ ඔබ වහන්සේට විතරක් නෙමෙයි කිව්වා. මම සැලකුවේ ආර්ය මහා සංඝරත්නයට කියලා කිව්වා. කොබන කතාව තේරුණ කට්ටිය. දැන් පැහැදිලිද කියන කාරණාව? ඔන්න ඕක තමයි හොඳට තෝරගන්න. පුද්ගලයෙක්ට නෙමෙයි මේ ශාසනය දෙන්න කිව්වේ. ඒකයි දක්ඛිනාභිභංග සූත්‍රයේ තියෙන මතු අනාගත කාලයේ පහළවන කාසාව කණ්ඨකයාටත් බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයට දන් දෙනවා කියලා හිත පිහිටවලා වැඩේ තියෙන ඕක කරන්න පුළුවන් ද අපේ මනස අසත්පුරුෂයි නා. කොබන්න දැන් කතාව තේරිච්ච කට්ටිය. තේරුණානේ? දැන් අසත්පුරුෂ වදුකා සූත්‍රය කියව ගන්න. එතකොට හැමතිස්සම අරමුණු වෙන්නේ සංඝ කියන තැනද නැත්නම් පුද්ගලයාවද? බුද්ධ ශාසනයේ බුදු පියාණන් වහන්සේ සංඝයාට දන් දෙන්න කියලා කිව්වේ පුද්ගලාර්ථයකින් නෙමේ අර සංඝ ගුණය අරමුණු කරන්න කියලා කිව්වේ. සංඝ ගුණයට උජුපටිපන්න, සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න කියන අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට අදාළ ගුණක් තියෙනවා. නෙත්ති ප්‍රකරණයේ විග්‍රහ කරනවා සංඝ කියන වචනය අෂ්ටාර්ය පුද්ගල මහා සංඝත් සංඝ, කල්යාණ පෘථග්ජන සංඝත් සංඝ. එතකොට කොයිම වෙලාවකවත් සමාජයේ භික්ෂූන් වහන්සේලා නාමයෙන් ඉන්න කිසිම කෙනෙක් දිහා පුද්ගලිකව විවේචන කරන්න යන්න එපා. තේරුණානේ කියන එක? එතකොට පුද්ගල විවේචනයේට හිත බර වුණාම තමයි රාමුගත වෙලා ඊට පස්සේ දන් දෙන්න ගියාමත් මේ හාමුදුරුවෝ නම් ආරණ්‍යෙන් වැඩන්නේ. මේ හාමුදුරුවෝ නම් පන්සලෙන්. දාද මේ බෞද්ධ සමාජයේ දින ලොකු අවුලක් ඕක. ආරණ්‍ය සහ ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේලා බෙදා දාන දෙන එක. හැමෝම නෙමෙයි හැම හැමෝම කරන්නේ නැහැ. හැබැයි ගොඩක් වෙලාවට දැන් ඕක මම දන්නේ පින්වතුනි ඕක මට වෙලා තියෙනවා ඒ කාලේ. ඒකයි මම මේ කතාව බය නැතුව කියන්නේ. ඒ වැරද්ද විදිහට අඳුන ගන්නකොට ඒක අපිට අතහැර ගන්න පුළුවන්. පැහැදිලිනේ මේ කියන එක? ඒකට ඒක අතහැර ගන්නකොට කොයිම වෙලාවකවත් පුද්ගලයේ කරමුඩු වෙන්නේ නැහැ. සංඝයා කියන නාමයෙන් දන් දෙන්නේ. දැන් තේරෙනවනේ මේ සමස්ත කතාව ගලප ගන්න විදිහ. දැන් ඔය තැනට එන්න වැඩෙන්න ඕනේ මොන ධර්මයේද? සත් බය වෙලා වගේ බලාගෙන ඉන්න මන් දිහා සමහරු නිකන් අවුල් වගේද මේ කියන එක තමයි ප්‍රශ්න කරන්නේ. ඒ කියන්නේ දැන් අවුල් තියෙනවා නම් අහන්න කෙලින්ම. කිසිම ගැටලුවක් නැහැ. මට පුළුවන් විදිහට උපරිමයෙන් මේක මතු කරන්නම්. එතකොට මේ සත්පුරුෂ ගුණය කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්. ඒකෙදි සත්පුරුෂ ගුණ තියෙන පිරිස ඇති. ඒගොල්ලෝ තව තවත් තමන්ගේ ගුණ දියුණු කරගන්න ඕනේ. නැති පිරිස ඒ ගුණ ඇති කරගන්න ඕනේ. එහෙමයි මේ ගමන යන්නේ. ඊළඟ කාරණාව මේ පුද්ගල විවේචනය සහ ක්‍රියා විවේචනය කියන එක. දැන් ලෝකයේ මිනිස්සුගේ අතින් වැරදි වෙනවා. අර කතාවටත් කියන්නේ වැරදි වීම මනුස්ස ගතියක්, සමාව දීම දේව ගතියක්. ඔබ ආර්ය භාවය අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙනවා නම් ආර්යත්වයට පත් වෙන්න තියෙන කාරණාවක් තියෙන තමයි තමන්ගේ අතින් වැරද්ද වෙනවා කියන එක තේරුම් ගන්න එක. උත්තම ආර්ය ධර්මයට යන්න අවශ්‍ය කරන මූලික ස්වභාවයක්. ඒ කියන්නේ මම සසරේ වැරදිකාරයෙක් කියලා තේරුම් ගන්න එක. ආන් ඒ මට්ටමට එනකොට බුදු පියාණන් වහන්සේලා මහරහතන් වහන්සේලාට සාපේක්ෂව අපිව හැමතිස්සෙම නිවැරදිකාරයෝද වැරදිකාරයෝද? උන්වහන්සේලා සසර වැරද්ද නිවැරදි කරගත්ත උත්තමයෝ. එහෙනම් අපි පැවැත්මේ ඉන්නකම් සසරේ වැරද්දට දැන් අපිට දැනෙනවා නම් උන්වහන්සේලා ඉදිරියේ අපි මහා වැරදිකාරයෝ කියලා. ඒක හොඳ එකක්. තේරුණානේ කියන එක? හැබැයි සාමාන්‍යයෙන් අපි ගාව තියෙන මොන හරි සීලයක් හරි ගුණයක් හරි අපි ගොඩක් වෙලාවට බලන්නේ අපේ ඔය උන්වහන්සේලාට අනුවද? ඒ කියන්නේ උන්වහන්සේලාට සාපේක්ෂ කළාද නැත්නම් අපේ වටේ ඉන්න කට්ටියට අනුවද? ටික කාලයක් සිල් ගන්න ගිහිල්ලා පොඩ්ඩක් නිකන් ගුණවන්ත හිම වුණොත් ඊට පස්සේ හිතෙන්න පුළුවන් අපේ ගෙදර උන්ට වැඩිය මන් දැන් හරි තේරුණාද? දැන් ඔයගලට වෙලා තියෙනවද වගේ? මට නම් වෙලා තියෙනවා. එහෙම වෙනවා මිනිස්සුන්ට. ඒක තමයි මේකේ අවුල. දැන් ඒක අපි අඳුර ගන්න ඕන. ආන් එක අඳුන ගන්නකොට එතකොට පුළුවන් වෙනවා ළඟ ඉන්න කට්ටියට අනුව නෙමෙයි මගේ සීලය බලන්න ඕනේ. කාට සාපේක්ෂ කළාද? බුදු පියාණන් වහන්සේලාට මහරහතන් වහන්සේලාත් එක්ක ගත්තාම මම කොතනද? ඕගොල්ලන්ට මේක හොඳටම මේව කරගන්න ඕන නම් කියව ගන්න පින්වතුනි. ගයාන් චානුක විදානපතිරණ මහත්තයාගේ පොත් පෙළක් තියෙනවා රහතන් වහන්සේලා ගැන ලියවිච්ච. ඒ පොත් ටික අරන් නිකන් කීවල බලන්න. ඒ පොත් ටිකේ හරිය ලස්සනට තියෙනවා ඒ රහතුන් වහන්සේලාගේ මහාන වෙන්න කලින් ජීවිතේ. ඒ කියන්නේ ගිහිවතේ හිටපු ජීවිත කතාව තියෙනවා. ඊට පස්සේ මහාන වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ අසුරු කරගෙන ඒ ධර්මියත් එක්ක ශික්ෂණයටපත් වුණාට පස්සේ ඒ උන්වහන්සේලාගේ ජීවිත කතාව. අරන් කීවල බලන්නේ එතුමා හරි ලස්සනට ඒක ත්‍රිපිටක සාහිත්‍ය, අට කතාව, ටීකාව, අටුවා ටීකා ටිප්පණි සියල්ල ඇසුරු කරලා තමයි ඒ ටික විග්‍රහ කරලා තියෙන්නේ. පොත් පෙළ හදලා තියෙන්නේ. හරි වටිනවා. කැමති නම් කියවල බලන්න. ඒකේ හරි ලස්සනට තියෙනවා මේ කතා ටික.
දැන් උන්වහන්සේලාත් මහාන වෙන්න කලින් උන්වහන්සේලා ගාව අඩුපාඩු තිබිලා තියෙනවා. ඒ අඩුපාඩු ටික නිවැරදි කරගෙන පැවිදි පූජා ජීවිතයට ඇවිල්ලා ඒ අඩුපාඩු ටික තථාගතයන් වහන්සේගේ අවවාද ආදර්ශ ධර්මාවාදයේ ඔස්සේ ඒ අවවාද ටික වේගයෙන් නිවැරදි කරගෙන තියෙනවා. ඒකයි මේකේ තේරුම් කාරණාව. අපි හැමෝම සසරේ වැරදිකාරයෝ. අපි ලොකු ඒ කියන්නේ පරමාර්ථාර්ථයෙන් මුලින් ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තාම සසරේ වැරද්ද වටහා ගන්න යන කෙනා ගාව තියෙන අර ඕලාරික වැරදි ටික නිකම්ම මක් වෙනවද? අතහැරෙන්න ගන්නවා. අන්න එතකොට ඔය කියන අසත්පුරුෂ ධර්මයේ බලය අඩු වෙලා මොකක් මතු වෙන්න ගන්නවද? අසත්පුරුෂ ධර්මයේ බලය හීන වෙන්න ගන්නවා, සත්පුරුෂ ගුණය මතු වෙන්න ගන්නවා. ආන් එතකොට අපිට හැකියාව ලැබෙනවා පුද්ගල විවේචනයෙන් අයින් වෙන්න. පුද්ගල විවේචනයේ ක්‍රියා විවේචනය කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඒකටත් උදාහරණ කතාවකින්ම කියන්නම්. ওই සමස්ත කතාව අවසානයකට ගලප ගන්න. ඔය මේකත් ඔය ස්වාමින් වහන්සේ නමක්ම දීපු උදාහරණයක්. හරි ලස්සන උදාහරණයක්. අම්මා කෙනෙකුයි පුතෙකුයි කඩේක ඉඳලා එළියට එනකොට ඒ අම්මගේ අතින් පුතාගේ අතින් වැටෙනවා සීනි තේකුල ටික බිමට. වැටුනහම මේ අම්මා කියනවා මෝඩයා, බූරුවා කියලා අර ළමයාට බයිනවා. බැනලා තියනවද දන්නේ නැහැ එහෙම ගෙදර අයට. කොහරි මේ අම්මා අර ළමයාට බැන්නා. බැන්නට පස්සේ අර දරුවා ඉතින් මේවා කරලා ඉතින් අර ටික මේවා කරගෙන දැන් ගෙදර යනකම් බයිනවා ඉතින්. බැන යනවා. ඕවගේම තවත් දවසක කඩේක ඉඳන් එළියට එනකොට ළමයාගේ අතින් අර ළමයෙක්ගේ අතින් සීනි තේකුල වැටුණා. වෙන අම්මා කෙනෙකුයි පුතෙකුයි. ඒ අම්මා කිව්වේ පුතේ බලන්න ඔයා කරපු වැඩේ හරි වැරදි. එතන ඒ අම්මා විවේචනය කළේ මොකද්ද? ඒ අම්මා විවේචනය කළේ කවුද කියන තැන නෙමෙයි. මොකක්ද කියන තැන. කවුද වැරදි කියන එක නෙමෙයි අදාළ. මොකක්ද වැරද්ද? දැන් පළවෙනියා විවේචනය කළේ පුද්ගලයා. දෙවනියා විවේචනය කළේ ක්‍රියාව. එතකොට සත්පුරුෂ ධර්මයේ දිනු කරගෙන යනකොට අපිට කරන්න පුළුවන් දේ තමයි කවුද වැරදි කියලා හොයන එක නෙමෙයි. වැරද්ද මොකක්ද කියලා තේරුම් ගන්න එක විතරයි. ඒ වැරද්ද තේරුම් අරගෙන අපේ පැත්තෙන් ඒ වැරද්ද නොවන විදිහට ජීවිතය හැඩගස්වා ගන්න එක. පැහැදිලිද කියන කාරණාව. එතකොට කවුද වැරදි කියලා හොයන එක තමයි පුද්ගල විවේචනය හැමතිස්සෙම. කවුද එක්කලේ කවුද? පැහැදිලි කියන එක කවුද කියලා හොයන එක නෙමෙයි. වැරද්ද මොකක්ද කියලා තේරුම් ගන්න එක විතරයි අපි කරන්න ඕනේ. එතකොට මේ ලෝකේ මහා මානව සංහාර කරපු, මහා ජීවිත විනාශ කරපු ඒ මිනිස්සුද වැරදි නැත්නම් ඒගොල්ලෝ කරපු වැඩේද වැරදි? පැහැදිලිද කියන එක? ඒගොල්ලෝ මෙහෙමයි පොදුවේ ගත්තාම සමාජ සම්මතය තුළ ඒගොල්ලෝ වැරදිකාරයෝ. ඒගොල්ලන්ට ලෝකයේ තියෙන නීතිය සහ ඒ විතර නෙවෙයි ස්වභාව ධර්ම නීතියෙන් පවා ඒගොල්ලන්ට දඬුවම හම්බ වෙනවා. තේරෙනවනේ. හැබැයි ඒක එහෙම වුණාට අපේ මනස වැඩ කරන්නේ හැමතිස්සෙම දැන් ඕක බුදුහාමුදුරන් කාලෙන් පොඩ්ඩක් ගමුකෝ. මේ කාලේ දේවදත්ත හාමුදුරන්ට කතා කරන්නේ කට්ටිය කොහොමද? බයිරට උත්තර දෙන්න. දේව දත්තයා කොබන්න දැන් කතාව තේරිච්ච කට්ටිය. දැන් එතන අරමුණු උනේ පුද්ගලයාවද නැත්නම් එයා කරපු වැරදි වැඩේද? දේවදත්ත කරපු වැඩ ටික වැරදි. හැබැයි හොඳට මතක තියාගන්න දේවදත්ත කියන පුද්ගලයාව විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ. දැන් කොබන්න දැන් මම මේ කියන කතාවේ ගැඹුර තේරෙනවද ඔයගොල්ලන්ට? දේවදත්ත ගැන පැත්තකින් තියන්නකෝ. දැන් ඔය අපේ රටේ පහුගිය කාලවල පහළ වෙච්ච එක ත්‍රස්තවාදී නායකයෝ මානව සංහාර කරපු මිනිස්සුන්ට බයිනකොට කොහොමද බයින්නේ අපි? මං කියන එක තේරෙනවද ඔයගොල්ලන්ට? දැන් එතකොට ඒතකොට හොඳට බලන්න මේ වෙලාවේ මනස අරමුණු වෙලා තියෙන මේ පුද්ගලයාටද නැත්නම් ඒ කරපු වැරද්දටද? අපි විවේචනය කරන්නේ පුද්ගලයාව. දැන් තේරෙනවනේ අපි ලොකු වැහිල්ලක ඉන්නේ කියලා. මෙන්න මේ වැහිල්ල නිවැරදි කරගන්න ඕනේ. මේ වැහිල්ලෙන් අපි ඇරෙන්න ඕනේ. කියන්නේ විවෘත වෙන්න ඕනේ අපි. එතකොට පුද්ගල විවේචනය තහනම් පින්වතුනි බුද්ධ ශාසනය. ඒක කරන්න එපා කියලා කියන්නේ. ඔකට හොඳට පුංචි උදාහරණයක් කියන්නම්. හිතන්න අපි ඉන්නවා බුදුහාමුදුරන් කාලේ. මේ උදාහරණ කතාවක් කියන්නේ අපිට මේ කතාව තේරුම් ගන්න. ඔය කාලේ ඉන්නකොට අහිංසක කියන කෙනා වැරදි ආදර්ශයක් ඔස්සේ අඟුලිමාල කියන චරිතයටපත් වෙලා. ඒ අඟුලිමාලට අපේ ගෙදර හිටපු ඥාතියෙක්ව අහු වෙනවා. කවුරු හරි අපේ ඥාතියෙක්ව අඟුලිමාලට බිලි වුණා කියලා හිතන්නකෝ. දැන් අඟුලිමාලත් එක්ක අපිට තියෙන්නේ මොකද්ද? දුටු තැන පැහැදිලිනේ කතාව. රයිට්. දැන් ඔහොම අපි ගෙදර ඉන්නකොට දැන් අපේ ඥාතියා මලා ටික කාලයක් යනකොට කොහොම හරි ඉතින් ඒ වුණාට අපි දැන් අපි දුක් වුණා මේවා වුණා දානමාන දුන්නා ඒ ටික කළා. දැන් ඉතින් අපි දුප්පත් පැලක ඉතින් අපේ වැඩ ටිකක් කරගෙන ඔහොම පාඩුවේ ඉතින් අපි අපේ හේන් ගොවිතැන් ටික කරගෙන අපි දැන් ජීවත් වෙනවා. දැන් අපි ඔක්කොම යන් ඒ කාලෙට අපි දැන් ඔහොම ජීවත් වෙනවා. දැන් ඔහොම ඉන්නකොට දවසක්
ස්වාමින් වහන්සේ නමක් වඩිනවා පිණ්ඩපාතේ. මේ වඩින ස්වාමින් වහන්සේට උන්වහන්සේ අපේ ගේ ඉස්සරහා හිට ගන්නවා. දැන් අපි මොකද කරන්නේ? සංඝයාට දෙන සංඥාවෙන් අපිට පුද්ගලයා වැඩක් නැහැ නේද? අපි ගිහින් අර හාමුදුරුවන්ට පිණ්ඩපාතේ ටිකක් බෙදනවා. බෙදුවට පස්සේ මේ හාමුදුරුවෝ සුවපත් වේවා කියලා ඒ ආශිර්වාදය කරලා උන්වහන්සේ වඩිනවා. උන්වහන්සේ වැඩියට පස්සේ අල්ලපු ගෙදර නෝන කෙනෙක් ඇවිල්ලා අපිට කියනවා ඔබ දන්නවද කාටද ওই පාණේ බෙදුවේ? කාටද? ඔය තමයි අඟුලිමාලයා. අඟුලිමාල දැන් බුදුහාමුදුරුවන්ගේ ශාසනය පැවිදිලානේ ඉන්නේ. දැන් අපිට මක් වෙයිද? දැන් අඟුලිමාලගේ කතාවට යමු. අඟුලිමාල ඒ කාලේ හැමදාම පිණ්ඩපාතේ ගිහින් එනකොට අඟුලිමාල මහරහතන් වහන්සේ හැමදාම එන්නේ ඔළුව පලාගෙන. ඇයි ඒ? තමන්ට විපාක එනවා උන්වහන්සේලා. දැන් මිනිස්සු හැමදාම දාහනේ දිලිවරලා දාහනෙත් හම්බ වෙනවා. අනිත් පැත්තෙන් ගල් පාරවලුත් වදිනවා. දැන් තේරෙනවනේ මම මේ කියන කතාව ඔයගලන්ට තේරෙනවනේ. දැන් අර ගල් ගහන කට්ටිය ගල් ගහන්නේ කාටද? කොහොමද දැන් කතාවේ ගැඹුර තේරෙන කට්ටිය? ඔන්න ඔය නිසා තමයි කිව්වේ පුද්ගල විවේචනයෙන් අයින් වෙන්න කියලා. අඟුලිමාල කියන පුද්ගලයා විවේචනය කරන්න අයිතියක් නැහැ. මොකද ඒ පුද්ගලයා ඊළඟ මොහොතේ මක් වෙලාද දැන්? සත්‍ය අවබෝධයටපත් වෙච්ච කෙනෙක්. මගපල පූර්ණේ කරපු උත්තමයෙක්. හැබැයි දැන් අර ගල් ගහන මිනිස්සු ගල් ගහන්නේ කාටද? දැන් තේරුණා නේද කියන එක? එතකොට පුද්ගල විවේචනය. එතකොට එයා ගිහි කාලේ කරපු වැඩේ වැරදි. ඒක අනුමත කරන්නේ අපි කවුරුත්. දැන් පැහැදිලි නේ කියන කාරණාව. දැන් තමන්ගේ පැත්තෙන් බලන්න මනස වැඩ කරන්නේ ක්‍රියා විවේචනයේද පුද්ගල විවේචනයේද? දැන් තියෙන්නෙම එහෙනම් මොන ධර්මයේද? සත්පුරුෂ ධර්මයේද අසත්පුරුෂ ධර්මයේද? කොහොමද දැන් කතාව පැහැදිලි කට්ටිය? ඔන්න ඒ කාරණාව ප්‍රායෝගිකව තෝරගන්නකොට පින්වතුනි මනස සැහැල්ලු කරන්න පුළුවන්. මේක තමයි මනස සරල කරගන්න, මනස සැහැල්ලු කරගන්න, මනස නිදහස් කරගන්න ප්‍රායෝගික වැඩපිළිවෙල. ඔන්න ඔය ප්‍රතිපදාව තුල හික්මෙන ගමන් ධර්මයේ ගැඹුර ශ්‍රවණය කරන්න. සත්පුරුෂ ධර්මය, ආර්ය ධර්මයේ ගැඹුර ශ්‍රවණය කරන්න, සාකච්ඡා කරන්න, විමසන්න. එහෙම මේ ගමන යන්න. එතකොට ඔබගේ මෙලව පරලව නිවන කියන තුනම මේ ඉන්න මොහොතේම සාක්ෂාත් කරගන්න පුළුවන්. දාද කට්ටිය හිතන් ඉන්නෝනේ මෙලව පරලව නිවන කියලා කිව්වහම මෙලව හොඳට ඉන්නවා, පරලව කියන්නේ මැරිලා හොඳ තැනකට යනවා. ඒ තැනට ගිහිල්ලා නිවන්. ඒක තමයි සාමාන්‍ය සමාජයේ තියෙන අර්ථකථනය. හැබැයි ධහමේ පෙන්නනවා යමෙක් ධර්මය හරියට ශ්‍රවණය කරනවා නම්, ධර්මය අවබෝධ කරගෙන ප්‍රායෝගිකව ජීවත් වෙනවා නම් මෙලවත් සාර්ථකයි, පරලවත් සාර්ථකයි, නිවනත් අවබෝධ කරගන්නවා. ඒ කිව්වේ මෙලව යහපතත් තේරුම් ගන්නවා සත්‍ය අවබෝධය තුල, පරලව යහපතත් තේරුම් ගන්නවා. මෙතන පරලව කියන්නේ මලාට පස්සේ යන කතාවක් තියෙනවා එතන. හැබැයි ඒක නෙමෙයි මෙතන මතු කරන්නේ. මෙතන පරලව කියලා කියන්නේ පරලව. පරලව කියන්නේ සුගති තලනේ, දේව බ්‍රහ්ම. දැන් දෙවියෙක් වෙන්න ඕනේ කොයි වෙලාවේද? දේව ගුණය වැඩෙන්න ඕනේ කාගාවද? මේ වෙලාවේ තමන් ගාව. ඒ කියන්නේ පරලව ධර්මය කියලා කියන්නේ තමන් ගාව වැඩි යුතු දේව ධර්ම සහ බ්‍රහ්ම ධර්ම. පැහැදිලිනේ? දේව ධර්ම කියන්නේ පවට ලැජ්ජාව සහ බය. බ්‍රහ්ම ධර්ම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණ. දැන් ඔන්න ඔය මෙලව පරලව අභිවෘද්ධිය ලබා ගන්න කෙනා නිවන කියන තැන සාක්ෂාත් කරගන්නවා කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළ සද්ධම්ම ශ්‍රවණය කරමින් යන ගමන තුළ. එතකොට නිවන් අවබෝධ කරගන්න එක, නිවන කියන එක අවබෝධ කරගන්න අවශ්‍ය පරිසරය තුළ ඔය කියන සියුම් තැන් ටික අපි වටහා ගන්න ඕනේ. මේවා ප්‍රායෝගික ජීවිතයත් එක්ක ගලපලා වටහා ගන්නකොට, තේරුම් බේරුම් කරගන්නකොට අපිට ජීවිතේ ජීවත් වෙන එක අමාරු වේද ලේසි වේද? ඕනම මඩවලක බහින්න පුළුවන්. මඩවලක බහින්න කියලා නෙමෙයි කියන්නේ, ඕන තැනක ඉන්න පුළුවන්. හැම මිනිස්සෙක්ටම සත්පුරුෂ ධර්මයෙන් පරාර්ථ චර්යාවෙන් ජීවත් වෙන්න පුළුවන්. යහපත කරන්න පුළුවන්. ආන්ගේ ගුණ සමුදාය දියුණු වෙනකොට ඒ වැඩපිළිවෙල තමයි පින්වතුනි තව පැත්තකින් කිව්වොත් කරුණා ශාසනය කියලා කියන්නේ. කරුණා ශාසනය පදනම් කරගෙනමයි ලෝකෝත්තර ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්ම අවබෝධයවත් ප්‍රඥා ශාසනය පහළ වෙන්නේ. ආන්ගේ ප්‍රඥා ශාසනය තුල මේ ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් අවබෝධ කරගන්න ඥාන දර්ශනය පහළ කරගන්න, මේ ධර්ම මාර්ගයේ තියෙන ගැඹුර වටහා ගන්න අවශ්‍ය කරන පරිසරය සකස් කරගන්න ඕනේ කවුරු විසින්මද? තමන් විසින්. එහෙනම් ඒ කරුණු කාරණා තව තවත් සොයන්න, විමසන්න, දැනගන්න, සොයාගන්න. අද මේ ධර්ම දේශනාව තුළ අපි අරමුණු කළේ සත්පුරුෂ ධර්මයේ මුල් කරගෙන සත්පුරුෂ ධර්මයේ ගැඹුර විග්‍රහ කරන අසත්පුරුෂ වදුකා සූත්‍රය. අලුතගෙන මනමාලීකගේ හිතට උපමා කරලා තථාගතයන් වහන්සේ දේශනා කරපු ගම්භීර දේශනාවක් විග්‍රහ කරන්න තමයි අපි මේ දේශනාව අද සිද්ධ කළේ. ඉතින් ඒකේ තියෙන අසත්පුරුෂ ලක්ෂණ ටික අඳුන ගන්න,
සත්පුරුෂ ගුණය ටික තේරුම් ගන්න, එසේ තේරුම් අරගෙන අසත්පුරුෂ ධර්මය අතහැරමින් සත්පුරුෂ ගුණ තව තවත් දියුණු කරමින් උතුම් ආර්ය දර්ශන අවබෝධය තුළ නිවී සැනසෙන්න මේ ගෞතම බුද්ධ ශාසනය පවතින කාලයේ තුලම අපි හැම කෙනෙක්ටම පරිසරය සැකසේවා, ප්‍රතිපහසුකම් සැලසේවා. සත්පුරුෂ ධර්මයේ ශ්‍රවණය වේවා, ආර්ය ධර්මයේ මතු වේවා. හැම කෙනෙක්ටම උතුම් ධර්ම අවබෝධය තුළ නිවිනින් සැනසෙන්න මේ කරගන්න සියලුම ධර්ම දානමය කුසල පුණ්‍ය ආශිර්වාදයන් හැම කෙනෙක්ටම අනන්ත පාරමී ධර්මයක් වේවා. නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියලා අදිටන් කළා සාදුනාදයක් පවත්වන්නේ. හොඳයි. දැන් අහන්න ප්‍රශ්න. දැන් තියෙන වෙලාව ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරන්න ඕන තරම් අපිට පුළුවන්. ටික වෙලාවක් අරන් දවල් දාන වෙනකන් අපිට වෙලාව තියෙනවා. ප්‍රශ්න ගැටළු ටික සාකච්ඡා කරන්න. තියෙනවා නම් මේ කරපු දේශනාව සම්බන්ධව, කියපු උදාහරණ සම්බන්ධව අපහැදිලි තැන් තියෙනවා නම්, ප්‍රායෝගික වෙදිනදා ජීවිතයේ ඔබලා යම් ප්‍රතිපදාවක හික්මෙනවා නම් ඒ අවස්ථාවවලදී ඔබලට නැගෙන ගැටළු මොන හරි එහෙම තියෙනවා නම් ඒ ඕන ප්‍රශ්නයක් දැන් අපිට කතා කරන්න පුළුවන්. ඒවා විග්‍රහ කරගන්න වෙලාව. දැන් මෙහෙමයි. ඒ අම්මා අහන ප්‍රශ්න තමයි පුද්ගලයා අරමුණු කරලා දොස් කියන්න එපා කියලා කියන්නේ යම් දවසක එයා රහත් භාවයට පත් වුණොත් එයා ඒ රහත් භාවයට පත් වුණාට පස්සේ අපිට ගොඩක් දෝෂයක් වෙයිද කියන එක නේද? හරි. මම උත්තර දෙන්නම්. ඒක වෙන්නේ මෙහෙමයි අම්මේ. දැන් අපිට මෙතන බුදු පියාණන් වහන්සේ මේ පුද්ගල විවේචනයට යන්න එපා කියන මේ තැන පෙන්වන්නේ මේ අසත්පුරුෂ සූත්‍රයේත් පෙන්නලා මේ කාරණාව කියන්නේ විශේෂම කාරණාව තමයි දැන් පුද්ගලයේ දින ඉන්ද්‍රියත්වය අපිට තේරෙන්නේ නැහනේ. එයාගේ දින ගුණ මහත්යන් අපිට තේරෙන්නේ නැහැ. සමහරලාට මහා මිනිමරුව ඉන්න පුළුවන් ඇතුළ හරිම සංවේදී මිනිස්සු. දැන් ඔය ඔයගොල්ලෝ පහුගිය කාලේ දැකලා තියෙනවා නම් සමහර මිනිමරණ මට්ටමටම අපරාධකාරී වෙච්ච පුද්ගලයෝ ඇතුලේ හරි සංවේදී මිනිස්සු ඉන්නවා. හරි හොඳ ගුණ තියෙන පිරිස ඉන්නවා. වැඩේ වෙලා තියෙන්නේ ඒ ගුණ ටික යටපත් කරගෙන මතුවෙලා මොකද්ද? අර අසත්පුරුෂ ලක්ෂණ මතුවෙලා ප්‍රාණඝාත කරන මට්ටමට මේව බලවත් වෙලා තියෙනවා. එතකොට මේ සමාජයේ හොඳ සහ නරක කියන දෙපැත්තම මිනිසුන්ගේ චිත්තසංතානියත් එක්කයි තියෙන්නේ. හරිද? ඕනම නරක මිනිහෙක්ට හොඳ වෙන්න පුළුවන්. ඕනම හොඳ මිනිහෙක්ට නරක වෙන්න පුළුවන්. ඒ හැකියාව කා සතුයිද? මානව වර්ගයා සතු ඒ හැකියාව තියෙනවා. ඒකයි දැන් හොඳට තෝරගන්න. දැන් ගණිකාවෝ මේ ශාසනයේ නිවන් දැකලා තියෙනවා. රාජ සිටුවරු මේ ශාසනයේ නිවන් දැකලා තියෙනවා. සැඩොල් කුලයේ පිරිස මේ ශාසනයේ සත්‍ය අවබෝධ කරලා තියෙනවා. දැන් එහෙම බැලුවම සමාජ සම්මතයේ ඒ චරිත කළු සහ සුදු චරිතනේ. පැහැදිලිද කියන එක? එදා සමාජ සම්මතයට අනුව ඒ චරිත කවුද? කළු සහ සුදු චරිත. දැන් සාරිපුත්ත මොග්ගල්ලාන කෝලියෝපදේශ දෙන්න කියන්නේ ගිහි කාලේ ඉඳලම හරි ධාර්මික දරුවෝ දෙන්නෙක්. ගිහි කාලේ ඉඳලම හරි ධාර්මික දරුවෝ දෙන්නෙක්. ඒගොල්ලෝ ගිහිගේ අතෑරලා යන්නේ සත්‍ය හොයාගෙන යන්න ඕනි කියන. සංජය මේ පරිබ්‍රාජකයා ගාවට යන්නේ සත්‍ය හොයාගෙන. ගිහිලා බැල මෙහෙවරකම් කරන්නේ සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍යතාවය මුල් කරගෙන. එතකොට ඒ වගේ මහා සත්පුරුෂ ගුණයන් තිබිච්ච උත්තමයෝ දෙන්නේ. හැබැයි අපි දන්න සන්තති ඇමති යුද්ධයක් කරලා ඒ යුද්ධය ඉවර වෙලා තමන්ගේ රටට ආවට පස්සේ කොසල් රජුරවන්ට ඇතිවෙච්ච ප්‍රසාදයට මේ යුද්ධ දිනලා ආපු ඒ සතුටට දවස් 7ක් රජකම් කරන්න දෙනවා. දැන් රජකම් කරනකොට මොනවද කරන්නේ? සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කර ඉන්න එකද කරන්නේ? නෑ මොකද කරන්නේ? හොඳට බීලා, හොඳට කාලා අර නාට්‍යාංගනාවත් එක නටනට හිටියේ දවස් 7ක් නටුවා. නටලා 7 වෙනි දවසේ තමන් ප්‍රියමනාපම නාට්‍යාංගනාව තමන්ගේ අත් දෙක උඩ මැරිලා වැටුණා. දැන් අපි දන්න විදිහට සාන්තති ඇමති හිටියේ සීල සමාදාන වැඩපිළිවෙලකද නැත්නම් ක්ලබ් එකක වගේ වැඩපිළිවෙලකද? හැබැයි ඒ හිටපු සංසති ඇමති දැන් සංසති ඇමති ෂොක් වුණා. ඒ කියන්නේ තමන් ආදරය කරපු කෙනෙක් දැන් තමන්ගේ අත් දෙක උඩ මැරිලා වැටිලා. මේක දරා ගන්න බැරි වෙනවා සංතති. ඒ මානසික ව්‍යාකූලත්වයෙන් සංතති ඇමති ඇතාපුට ඉන්නේ. එහෙම ආපු සංතති ඇමතිට ගාථා පදයක් දේශනා කරනකොටම සංතති ඇමති මක් කරගත්තද? දැන් ඒ සංතති ඇමති එතනම මක් වුණාද? තේජෝ චතුත්ථ ධ්‍යානට සමවැදිලා තේජෝ ධාතයෙන් පරිනිර්වාණයට සමවැදිලා පරිනිර්වාණයටපත් වුණා. තේජෝ ධාතුවෙන් උන්වහන්සේගේ ධාතුන් වහන්සේ කෙනෙක්වත් ඉතුරු නැති වෙන්න නිවිලා ගියා. දැන් ඔය සිද්ධිය දිහා සාමාන්‍ය සමාජ කෙනෙක් බලාගෙන ඉන්නේ කොයි වගේද? සන්තති දිහා බලාගෙන ඉන්නේ මානසිකත්වය මොකද්ද? සන්තති කියන්නේ මහා ජරා කොබන දැන් කතාව තේරෙනවා. දැන් එතන කාවද අරමු වෙලා තියෙන්නේ? පුද්ගලයාවනේ. පැහැදිලිද කියන එක? හැබැයි ඒ පුද්ගලයා ඊළඟ මොහොතේ මක් වුණාද?
සත්‍ය අවබෝධයට පත් කරලා සැක නැතුවම පිරිනිවන් පෑවා. සැකහැර පිරිනිවන් පාන්න කියලා කියවනේ. සන්තති සැකහැර පිරිනිවන් පාන්න කිව්වා. ඒ කිව්වේ සන්තති ඔබගේ රහත් ඵලය ගැන දැන් කවර කතාද? සැකහැර පිරිනිවන් පාන්න කිව්වා. ආශ්චර්යයක් පෙන්නලා පිරිනිවන් පෑවා. හැබැයි ඒ සන්තතිගේ අර පරණ දේවල් ටික දිහා බලාගෙන හිටපු කෙනෙක් සන්තතියව බලන්නේ කොහොමද? සමහරලාට එදා සමාජෙ ඉන්නේ නැති ඔය රහත් වුණා කිව්වට ඔය ගිනි පෙන්නලා ගියාට ඕකා ඔහොම හිටියට දැන් එතන ඒ කාවදේ විවේචනය වෙන්නේ. පුද්ගලයෙක් විවේචනය. දැන් වැඩේ තියෙන්නේ. දැන් ඒ උත්තමයා කවුද? රහතුන් වහන්සේ කෙනෙක්. හැබැයි රහත් වෙන්න කලින් එයාගේ ස්වභාවය මොකද්ද? සල්ලාල වනචර ඔය අපි වචන වලින් කියන එහෙම කෙනෙක්. දැන් එතකොට එයාව විවේචනය කරන පිරිසක් ඉන්නවා නම් ඒ විවේචනය කරන පිරිස එයාගේ අර වෙච්ච කලින් කරපු වැඩ ටිකේ වැරද්ද දකින්න එක වෙනම කතාවක්. මෙයා මෙන්න මෙහෙම ජීවත් වෙලා තියෙනවා. හැබැයි එහෙම ජීවත් වුණත් එයත් මේ ශාසනය තුල මේ අවබෝධයට පත් වුණා, නිවන් අවබෝධ කරගත්ත, සසර දුකින් එතර වුණා. ඒක නිසා ඒ කරපු වැරදි ටිකක් දැන් අපිට අදාළ නෑ. මොකද එයා නිවැරදි භාවයට පත් වෙච්ච කෙනෙක්. දැන් ඔය විදිහට විවෘත භාවයෙන් හිතන මිනිස්සෙක් කවදාකවත් අර පරණ වැරදිවත් තියාගෙන ඉඳීද? එහෙම තියාගෙන ඉන්නේ නෑ. එතකොට ඔන්න ඔය විවෘත භාවයේ මතුවෙන්න මේ අපිට බැරි වෙනවා පුද්ගලයව විවේචනය කරන්න. එතන අමතක වෙනවා කියන්නේ මෙහෙමයි යන්නේ. දැන් අපේ මනස ස්වභාවයෙන්ම අසත්පුරුෂයි. එතනින්ම ගමුකෝ. පුද්ගල විවේචනය මුල් කරගෙන හරිද? අසත්පුරුෂ පැත්තට. ඒ කියන්නේ අර තමන්ගේ ಗುಣ කියන අනිත් අයව පහත් කරගන්න එක තමයි තියෙන්නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ අපි ලෝකේ ජීවත් වෙන වැඩ පිළිවෙල තුල අසත්පුරුෂ මනසක් තමයි තියෙන්නේ. කියන්නේ මනුස්ස වෙලා ඉපදුනාට මානසිකත්වයේ ටක් ගාලා මොන පැත්තට යෙදෙනවද? තිරස් පැත්තට යෙදෙනවා. කියන්නේ අසත්පුරුෂ පැත්තට යෙදෙනවා. පහත් පැත්තට යෙදෙනවා. දැන් අපිට ආයාසයෙන් තමයි මනස සත්පුරුෂ කරන්න වෙන්නේ. ඒකයි සත්පුරුෂ ධර්මයේ ආයාසයෙන් හික්මෙන්න ඕනේ. දැන් ආන් එහෙම හික්මෙන්න ගන්නකොට තමයි අපිට මේ ප්‍රශ්නය තේරෙන්න ගන්න. මෙහෙම අවුලක් අපි ගාව වෙනවා කියන එක. ඒක අඳුන ගන්නකොට අපි දකිනවා මනස, ඒ කියන්නේ අපේ පැත්ත අපි හැමතිස්සෙම කැමති පුද්ගලයාව විවේචනය කරන්න. අපි යෙදෙන්නෙම පුද්ගල විවේචනයට. අගුණ කියන්නේ. දැන් මොකද වෙන්නේ? ඒ අගුණ කියන්න දඟලන වැඩපිළිවෙල අඩු වෙන්න ගන්නවා. ගුණය දකින්න පටන් ගන්නවා. දැන් ගුණ දකින්න පුරුදු කරන මනසක් සන්තති හැමතිකින්ම ගමුකෝ. සන්තති හැමති කියන චරිතයේ ගුණ දැක්කනම් එයා දකින්නේ මොනවද? ඒ මිනිස්යා ගාව යම්කිසි පොඩි හරි ගුණයක් තියෙනවා නම් ඒ ගුණ ටික තමයි එයාව මතු පිටින් බැලුවත් දකින්නේ මේ මිනිස්යා ගාව. ඔව් ඉතින් බේබදුකම් කරන ඒ විදිහට වනචරයෙක් කියලා කිව්වා. සමහර නෑ ඒක නෙමෙයි මේ රට බේරගත් එකම කොච්චර දෙයක්ද? මං කියන එක තේරෙනවද? මම මේ ඕලාරික මට්ටමින් කතා කරන්නේ. දැන් එයා සන්තති ඇමතිගේ දකින්නේ මොනවද? අර අගුණ පැත්තද ගුණ පැත්තද? දැන් එතකොට එයාට සන්තති ඇමති කියන චරිතය එයාගේ මනසේ හැදෙන්නේ සුදු චරිතයක් විදිහටද කළු චරිතයක් විදිහටද? එයා දකින්නේ එයාගේ සුදු පැත්ත. පැහැදිලි? නෑ ඒක මම උත්තරේට එන්න හදන්නේ එතෙන්ට තමයි. අහන්නේ අන්තිමට රහතන් වහන්සේ වුණාට පස්සේ රහතන් වහන්සේ කෙනෙක් ගැන එයාගේ කලින් වැරදි විවේචනය කරනකොට ඒක අපිට පවුද කියලා වගේ එකක් නේද ඉස්සෙල්ලා ඇහුවේ. මෙහෙම එකක් තියෙනවා. දැන් අපි මෙහෙම එකක් තියෙනවා. සම්පූර්ණ ගෙවෙනවා කියලා එකක් නැහැ. විපාකේ නේව තියෙනවා. දැන් අපි කරපු දැන් අපි චේතනාවක් මොකක් හරි චේතුරිල්ලක් පහළ වුණා නම් පහත් පැත්තට අදාළව ඒ කියන්නේ කෙනෙක්ගේ අගුණයක් දැකලා විවේචනය කරලා ඒකට අදාළව අපි අපේ පැත්ත දූෂ්‍ය කරගත්තට පස්සේ ඒකට අදාළව කර්මයක් සකස් වෙනවා. ඒකට අදාළ විපාකත් එන හේතු තියෙනවා. දැන් ඕක අර තියෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අහෝසි කර්ම කියලා තියෙනවා. අහෝසි කර්ම කියලා කියන්නේ අහෝසි වෙන ඒවාක් තියෙනවා, පරිසන්දන ඒවාක් තියෙනවා. මෙලොව වශයෙන්ම පරිසන්දන ඒවා තියෙනවා, ඊළඟ භවයේදී පරිසන්දන ඒවාක් තියෙනවා, මතු භවයන්හි පරිසන්දන ඒවාක් තියෙනවා. දැන් එහෙම එන එකක් තියෙනවා. ඒ කියන්නේ පැවැත්ම තුල ඉන්නකම්, සසරේ ඉන්නකම්. සසරේ පැවැත්ම තුල ඉන්නකම් ඒ වැඩ පිළිවෙල තියෙනවා. හැබැයි කෙනෙක් නිවන් අවබෝධ කරලා අපි හිතමු රහත්ඵල බෝධිය පූර්ණ කළා කියලා. රහත්ඵල බෝධිය පූර්ණ කරපු කෙනාටත් දැන් බුදු පියාණන් වහන්සේ බුදු වුණාටත් කර්ම විපාක 12ක් පරිසම් දීලා තියෙනවනේ. ඒ මොනවද? අර සසරේ කරපු පුංචි දේවල්. මහ දේවල් නෙමෙයි. හැබැයි මේ පුංචි ඒවා එනකොට රිටර්න් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ? අර එක වෙලාවක කෙවුළු ගමක ඉන්නකොට අර මේ මාළු ගොඩට අදිනකොට මේ මාළු ගැහෙන එක දිහා බලාගෙන hina වුණා කියලා කියනවනේ. ඒ කියන්නේ ඒකෙන් සතුටු වුණා. හරි ෂෝක් මේ දර්ශනීය කියලා. දැන් මොකද උනේ? ඒකේ රිටර්න් එක ආවේ තථාගතයන් වහන්සේට මුළු ජීවිත කාලෙම තිබුණා සුව කරන්න බැරි හිසේ රුදාවක්.
දැන් ඒව එනවා. ඒක රහත් උනත් එනවා. හැබැයි පිරිනිවන් පාපු උත්තමයට කර්ම විපාක දෙන්න කියලා එහෙම එකක් යෙදෙන්නේ නැහැ. අහන්න මේ ප්‍රශ්න අහන වෙලාව තමයි දැන්. නෑ කර්ම සියල්ල ගෙවල පිරිනිවන් පානවා කිව්වොත් ඒක යෙදෙන්නේ නෑ. ඒක ආයි වෙන ඒ කියන්නේ ඒක වැරදි. ඒ දෘෂ්ටියම වැරදි. මෙතන කරන්නේ කර්මය සියල්ල ගෙවල ඉවර කරන එකක් නෙමෙයි. අපි අපේ තියෙන ඇත්තටම දැන් අකුසල පැත්තේ බලය අඩු වෙනකොට පිං පැත්ත කුසල් පැත්ත බලවත් වෙනකොට සත්‍ය අවබෝධ කරගන්න පහසු වෙනවා. ඒක දෙන්නේ අරව යටපත් වීමක් සිද්ධ වෙන්නේ. තේරුණාද කියන්නේ යටපත් වීමක් වෙන්නේ. දැන් ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඒ කියන්නේ සත්පුරුෂ මානසිකත්වයක් ඇති කරගෙන වහවහ හිස ගිනිගත්තෙකු එගිනි නිවෙනසේ මොකක් කරන්න කියලාද කියන්නේ? සෝවාන් වෙන්න උත්සාහ කරන්න කියලා කියනවනේ. සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවන්ත වෙන්න කියනවනේ. ඒ ඇයි ඒ කියන්නේ නිවන අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙන්න කියලා කියනවා. ඒක දර්ශනීය කරගන්න උත්සාහවන්ත වෙන්න කියලා. නිබ්බාණය වටහා ගන්න උත්සාහවන්ත වෙන්න කියලා කියනවා. දැන් ආන් ඒක වටහා ගන්නකොට ඒ වටහා ගන්න පරිසරය හැදෙන්නේ අර අකුසල කර්ම ගොඩාක් තියෙනකොට දැන් ඔය සමහරලාට කියන්නේ අනේ බණ ටික නම් තේරුණා බණ ටික නම් අහගෙන හිටියා මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ මගේ කියලා කියනව නේද කතාවට මගේ කර්මය කියලා. ඒ මොකද ඒ සමහරට යතිවරයන් වහන්සේ කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැඹුරු කාරණාවක් ගැඹුරට කියන්නේ නැති. හැබැයි ඒ ගැඹුර අපිට වැටහෙන්නේ නැහැ බොහෝ වෙලාවට. ඇයි ඒ? මොකක් බලවත් වැඩිද තාම? අර අකුසල් පැත්ත බලවත් වැඩි. දැන් ඒක කියන්නේ ආයාසයෙන් සත්පුරුෂ වෙනකොට අරව යටපත් වෙලා කුසල් පැත්ත මතුවෙනවා. පැහැදිලිනේ කියන එක. ඒක මතුවෙනකොට සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය කරන හොඳ පරිසරයක් සකස් වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න කලින් හොඳට බලන්න ඒකේ ඕඩර් එකක් තියෙනවනේ. දාන කතා, සීල කතා, දාන කතා, සීල කතා, සග්ග කතා, නෙක්ඛම්ම කතා, ආදීනව කතා ඔය ඔක්කොම කතන්දර ටිකක් විග්‍රහ කරලා නේද ශුන්්‍යත කතාවට කියන. ඒ කියන්නේ ආර්ය ධර්මයේ විග්‍රහයට කියන්නේ ඒ මොකද කරන්නේ? අහන ඔඩියන්ස් එකට පරිසරයක් හදනවා. මොකද්ද හදන පරිසරය? ඒගොල්ලන්ගේ අකුසල පැත්ත යටපත් කරලා කුසල් පැත්ත මතු කරනවා. ආන්ගේ මතු කරන වැඩපිළිවෙල තමයි සත්පුරුෂ ධර්මයේ හික්මෙන්න කියලා කියන්නේ. නිරන්තරයෙන් අවවාද කරන්නේ. ආන් ඒකයි. දැන් ඒක මතු වෙනකොට මනස බරයිද සැහැල්ලුයිද? මනස සැහැල්ලු වෙනවා. ඒක උපනිශ්‍රයයි සත්‍ය අවබෝධයට. නැතුව අර තියෙන ඔක්කොම ගෙවලා නිවන් දකින්නවා කිව්වොත් එහෙම ඒක හරියට අර සියලු පව් ගෙවන්න වතුරේ බහැලා හිටියේ කට්ටියක් නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකයෝ. බුදුහාඳුරෝ ගිහින් අර බුදුහාඳුරෝ දවසක් වඩිනකොට දකින්නවා නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකයෙක් වතුරේ බහැලා ඉන්නවා. එතකොට අහනවා මොකද මේ තීර්ථකයන්න් වහන්සේ කරන්නේ? තීර්ථකයා මොකද කරන්නේ? ඔබ කරන්නේ කියලා අහනවා. එතකොට කියනවා මම කරපු පව් විශාලයි. ඒ පව් ටික ගෙවලා ඉවර කරන්න ඕන. අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපිට කියලා තියෙන සියලු පව් ගෙවලා ඉවර කරන්න. ගෙවලා ඉවර කරාට පස්සේ තමයි උඹට සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියලා. කොහොමද පව් ගෙවන්නේ කියලා අහනවා. මෙහෙම සීතල වතුරේ බැහැලා ඉන්නකොට මේ තියෙන වතුරේ සීතලටම සියලු පව් ගෙවිලා යනවා. ඒ නිසා තමයි මම මේ වතුරේ බැහැලා ඉන්නේ කියලා කියනවා. ඊට පස්සේ බුදුහාඳුරෝ ටිකක් ඉඳලා අහනවා දැන් බමුණ කොච්චර පව් ගෙවිලාද කියලා අහනවා. එතකොට කියනවා දන්නේ නැහැ බුදුහාඳුරෝනේ. තව කොච්චර පව් ගෙවෙන්න තියෙනවද? ඒ දන්නේත් නැහැ බුදුහාඳුරෝනේ. ඊට පස්සේ අහනවා බමුණ ඔය කියන විදිහට වතුරේ බැහැලා ඉන්නකොට පව් ගෙවෙනවා නම් ඔය වතුරේ ඉන්න මාළුන්ගේ, ගෙම්බන්ගේ, ඔය ඉන්න සත්තුන්ගේ පව් සියල්ල ගෙවිලා කොබන්නේ දැන් කතාව තේරෙනවද? ආන් එතකොට තමයි අරයට ඇහැරුනේ හිටපු එකේ අවුලක් తీරුවා කියලා. දැන් එයාගේ දෘෂ්ටිය තිබ්බේ මොකද්ද? සත්‍ය අවබෝධ කරන්න නම් සියලු පව් ගෙවලා එහෙම එකක් නැහැ. එහෙම එකක් කරන්න බෑ. සියලු පව් ගෙවන දෘෂ්ටිය පැත්තකට දාලා මගේ අතින් ඕන තරම් වැරදි වෙලා තියෙනවා සසරේ. ඒක මම පිළිගන්නවා දැන්. ආන් එතෙන්ට ඇවිල්ලා ඒ ස්ථානෙට ඇවිල්ලා දැන් පුළුවන් තරම් නිවර්දි වෙන්න උත්සාහවන්ත වෙන එක. ආයති සංවරයේ පිහිටන්න උත්සාහවන්ත වෙන එක. අර තථාගතයන් වහන්සේ අඟුලිමාල හාමුදුරුවෝ අර එක්තරා වෙලාවක පිණ්ඩපාතේ වඩිමින් ඉනකොට එතකොට උන්වහන්සේ සෝතාපන්නයි. උන්වහන්සේ එනකොට දකින්නවන්නේ විලිරුදාවෙන් ඉන්න කාන්තාවක්. ඒ වෙලාවේ ඇවිල්ලා තථාගතයන් වහන්සේ කියනෝනේ බුදුහාමුදුරනේ අර කාන්තාව බොහොම විලිරුදාවෙන් ඉන්නේ මෙහිමයි මට මොකක් හරි ක්‍රමයක් නැද්ද යාට උදව් කරන්න කියලා. එතකොට කියනවා නුඹ ඔබ කිසිම ප්‍රාණඝාතයක් නොකලා කියන තැනින් අදහස අරන් සත්‍යක්‍රියාවක් කරලා ඒ කාන්තාවට සෙට් කරන්න කියලා කියනවා. එතකොට කියනවා බුදුහාමුදුරනේ කොහොමද මං එහෙම එකක් කරන්නේ? මම ඔබ වහන්සේ මුණ ගැහෙන්න කලින් මහා දරුණු මිනීමරුවෙක්.
මම මහා ප්‍රාණඝාත කරපු මහා මේ වනචරේ මිනිස්සෙක්, මිනිමරු මිනිස්සෙක් කියලා Tamanටම නිග්‍රහ කරගන්නවා. එතකොට කියනවා අඟුලිමාල ඒක නෙමෙයි මම කිව්වේ. ඔබ ආර්ය ජාතිය පහළ වෙච්ච දවසේ ඉඳලා, ඒ කියන්නේ ආර්ය ජාතිය අවබෝධ කරගත්ත දවසේ ඉඳලා, නියත වූ සම්බෝධිය පිහිට කරගෙන සෝවාන් ආදී මාර්ගඵල ආදීකට පත් වෙච්ච දවසේ ඉඳලා නුඹ ඔබගේ අතින් දැන නොදැන කිසිම ආකාරයකින් ප්‍රාණඝාතයක් වෙන්න ඉඩ දුන්නේ නැහැ කියන එක අදිෂ්ඨාන කරලා ආන් අර අම්මට සෙට් කරන්න කියලා කිව්වා. දැන් ඒක අදිෂ්ඨාන කළා ඒකම සත්‍යක්‍රියාවක් කරලා අර අම්මට ආශිර්වාද කළා. අර අම්මගේ දරු ප්‍රසීතිය පහසු වුණා. අදටත් අඟුලිමාල මහරහතන් වහන්සේ කරපු ඔය සත්‍යක්‍රියාව අරමුණු කළා තමයි අදටත් අපේ අම්මලට මොකක් අපි සජ්ජායනා කරන්නේද දරුවෙක් හම්බෙන්න යනකොට. දැන් තේරෙනවද මේ කාරණාව? දැන් එතකොට අඟුලිමාල තමන් කරපු වැරදි ගැන මෙනෙහි කළාද ඒක කළේ නෑ. ඒක පැත්තකින් තියලා වෙච්ච වැරද්ද වුණා. ඒක පැත්තකින් තියලා නැවත එවැනි වැරද්දක් නොවන තැනටම මමපත් වුණා. නැවත එවැනි වැරද්දක්වත් කරන්න මම සසරට එන්නේ නැහැ කියන තැනට උන්වහන්සේපත් වුණා. තේරුණානේ කියන එක? ආන් එතනටපත් වෙලා තමයි එදා ආර ආශිර්වාදය කළේ. එතකොට ආර්ය ජාතිය අවබෝධ කරගන්න කවුරු හරි හිතනවා නම් සියලු පව් ගෙවලා ඉවර වෙලායි එතෙන්ටපත් වෙන්නේ කියලා. ඒ දෘෂ්ටිය කාගේ දෘෂ්ටියක්ද? නිගණ්ඨනාථ පුත්තගේ දෘෂ්ටියක්, මිත්‍යා දෘෂ්ටියක්. වැඩේ මෙහෙම එකක් තියෙනවා. දැන් අද මේ සමාජ මිනිස්සු නැවත උපතක්වත් නැහැ කියන තරමටම වගේ සමාජයේ යමින් තියෙනනේ ලෝක සමාජයේ. ඒ ඔක්කොම බොරු කතා කියලා. ඉන්නකම් විතරයි කාලා බීලා. දැන් ඒ වගේ දෘෂ්ටිවල තමන් සසරේ කරපු පව් පිළිබඳ හාවක් හුවක් තියෙනවද? එතකොට ඒ කට්ටියට සාපේක්ෂව අර වතුරේ බහලා පව් හොදන්න ගියපු එක හොඳයිද නැද්ද? හොඳයි. තේරුණානේ කියන එක? එතකොට නියත මිත්‍යා දෘෂ්ටීන් වලට සාපේක්ෂව අර වතුර බහැලා පව් හොදන්න හරි ඒ දෘෂ්ටියට උප එක හොඳයි. හැබැයි නිවන් අවබෝධයට සාපේක්ෂව ඒ මට්ටම හරියන්නේ නැහැ. ඊටින් උඩට එන්න ඕනේ. දැන් තේරෙනවද මේ ප්‍රඥාවක් අනුපූර්ව කුළු ගැන්වෙන්නේ මේක ඇතුලේ. මේ ඥානයක් මතු වෙන්නේ මේක ඇතුලේ. ඒ ඥානය ඇතුළ කර්ම විශේෂ කියන එක හරියට අපිට දැනෙන්න ඕනේ. ඒ හරහා තමයි හේතුඵල විශේෂ අවබෝධ කරගන්න ඉන්නේ. ඒකයි කිව්වේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් නොමිදුනා වූවට මම ලෝකෝත්තර සම්මා දිට්ඨිය නොකියමි කියලා. ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මයේ ආර්ය ධර්මයේ. එතකොට ඒකට අදාළ පදනම දැන් තේරෙනවානේ මේ ගමන එන විදිහ මොකක්ද බොන වගේද කියන එක. ඉතින් මං හිතන්නේ මේ කරුණු කාරණා ටික වැටහෙන්නේ නැති. තව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න. සියලු පව් දුරු කළා නිවන් දකින්නවා කියලා එකක් නෑ හැම හොඳේ. තේරුම් ගන්න සසරේ මේ ආපු ගමන ඇතුලේ හැමතිස්සම අර මං කිව්වේ දැන් අනිත්‍ය විවේචනය කරන පැත්තට දාලා තමන් විවේචනය කරන්න ගත්තාම තමන් හොඳ වැරදිකාරයෙක් කියලා තේරෙන්න ගන්න ඕනේ. දැන් ඕක මට තේරෙනකොට ඒ දවස්වල තේරෙනකොට මට දැනෙච්ච එකක් තමයි මේ අර පැරණි මුතුන් මිත්තෝ කියපු කතාව මම ඔයගලන්ට හැමදාම මේ කතාව කියලා දෙනවා බණ කියනකොට. වැද්දන්ගෙන් බණ අහලා ජේතවනාරාමයට ගල් ගහලා ලෝකේ කාලා වතුර බීලා ආවි කියලා ඔය සම්මතේ කතාවක් තියෙන්නේ. ඒ කිව්වේ වැරදි ආශ්‍රයයට ගිහිල්ලා ජේතවනාරාමයට ගල් ගහලා කියලා මේකේ අදහස් කරන්නේ ඔය ඒ වගේ ස්ථාන විනාශ කළා වගේ. ඒ ස්ථාන විනාශ කරලා ලෝකේ කාලා වතුර බීලාගෙන ලෝකයේ තියෙන නොකල යුතු වැඩපිළිවෙලම කළා කියන අර්ථයෙන් තමයි ඒක කියන්නේ. හරි? අර නිකන් වංචාකාරයෙක් හොරෙක්ව හංවඩු ගහන්න වගේ කියන කාරණාවක් නේ ඔය කතාව සමාජ විවහාරේ තියෙන්නේ. ඔය කතාව ඇහෙනකොට ඒ දවස්වල තේරෙන්න ගත්තේ අදහස තමයි මෙතන වැද්දන්ගෙන් බණහලා කියලා මේ කියන්නේ අසත්පුරුෂ වැඩපිළිවෙල. හරිද? සත්පුරුෂ ධර්මය කියලා කියන්නේ බුදුබණ. බුදුබණ තුළ තමයි සත්පුරුෂ ධර්මයත් ආර්ය ධර්මයත් කියන දෙපැත්ත ලස්සනට විග්‍රහ කරලා දෙන්නේ. ඒ ගැඹුරු අවබෝධයට යන වැඩපිළිවෙල. ඒක ඇහුණත් ඒක ගණන් අරන් නැහැ. ඒකට දෙන හොඳම සාක්ෂිය තමයි මේ අපි ඔක්කොම තාම මෙතන දැන් මේ වාඩිලා ඉන්නේ ඇයි? බය නැතුව උත්තර දෙන්න. ඇයි මේ දැන් වාඩිලා තාම බණ අහන්නේ? සසරේ ඕන තරම් මේ කතාව අපිට ඇහිලා ඇති. හැබැයි කන තියලා ඇහුවේ නෑ. හෙව්වේ නෑ. ඒ කියන්නේ බුදුබණ ඇහුණත් ගණන් ගත්තේ නෑ. ආවේ එහෙනම් බුදුබණ වැඩපිළිවෙලකද වැඩිබණ වැඩපිළිවෙලකද? කොබඩ දැන් කතාව තේරෙන කට්ටිය. වැද්දන්ගෙන් බණ අහලා නිකන් හිටියේ නෑ. ජේතවනාරාමයට ගල් ගැහුවා. ඒ කිව්වේ ඕවා කන්න හදාගත්තේ ඒවා. ඕවා මොන බොරු කතාවද? ඕවා අහලා කාටද හරි ගියේ? අපි ගැන කවර කතාවද? අර ජෝතිපාල මානවකයාට මොකද වුනේ? ගටිකාර මානවකයා කිව්වහම ඇවිල්ලා ජෝතිපාල මානවකයා කාශ්‍යප බුදු පියාණන් වහන්සේ පහළ වෙල්ලන්න උන්වහන්සේ සද්ධර්ම ප්‍රවර්තනය කරනවා යම් ධර්මයේ ශ්‍රවණය කරන්න කිව්වහම මොකද්ද කිව්වේ? ඔය මුඩු මහනට මොන සම්බෝධියක්ද කියලා කිව්වා. කවුද මේ කිව්වේ? ජෝතිපාල මානවකයා. කවුද ජෝතිපාල මානවකයා කියලා කියන්නේ? ඊළඟ බුද්ධ ශාසනය පහළ කරන උත්තමයා.
දැන් බෝධිසත්වයන් වහන්සේලාත් ඒ විදිහට කට වරද්දගෙන තියෙනවා නම් අපි ගැන කවර කොබන්නේ දැන් කතාව තේරෙන කට්ටිය. මම ඒකයි කිව්වේ වැද්දන්ගෙන් බනහලා ජේතවනාරාමෙට ගල්ග ගහ ලෝකේ කකා වතුර බිබී යන්නේ. දැන් මේ වැරද්ද විදිහට තේරුම් ගන්නකොට අපි අපේ පැත්තෙන් අඳුන ගන්නවා වෙලා තියෙන අවැඩ අසාධාරණ අනන්තයි අපරිමාණයි අපිට ගණන් කරන්නත් බෑ. දැන් ඒ නිසා තමයි සමා කිරීමයි කමා කිරීමයි කියලා වචන දෙකක් තියෙනවා. දැන් ඕගොල්ලෝ ශාසනය කමා කරනකොට කියන වාතාවක් තියෙනව නේද? කායේන වාචා චිත්තේන පමාදහෙන මයාකතං අච්ඡයන් කමමේ බන්තේ කියලා. ඒ කමමේ බන්තේ කියලා කියන්නේ දැන නොදැන සිදුවෙච්ච වැරදි. සසරේ මගෙන් වෙලා තියෙන වැරදි දැන් මට මතක නැහැ. තේරුණානේ? එතකොට ඒක මතක නැති නිසාම මම ඒ වැරදි සියල්ලටම දැන් විවෘතයි. මගේ අතින් මෙච්චර වැරදිලා වෙලා තියෙන්න පුළුවන්. ඒ සියලු වැරදි ප්‍රමාද දෝෂයන්ට ශාසනය කමා කරනවා කියන අදහසින් තමයි ওই ගාථාව සජ්ජායනා කරන්නේ. ඒක නිසා ඒව කරන්න එදිනදා ජීවිතේ. දැන් ඒක කරන්නත් ලොකු විවෘතභාවයක් තියෙන්න ඕනද නැද්ද? මං හරි හොඳ කෙනෙක් මං නම් ඔය කාටවත් බැනලා නැහෙනි. ඔහොම ගත්තොත් එහෙම තේරුණානේ? එතකොට හැමතිස්සම නෑ මගේ අතින් ඕන තරම් ඒවා වෙලා තියෙනවා. ආන් ඒතනට විවෘත වුණාම අපිට කමා කරනවා කියන එක මහා වැරදි දෙයක් නෙමෙයි. ඕන වෙලාවක අපිට ඒක කරන්න පුළුවන්. ඒකයි කියන්නේ පුද්ගල විවේචනයට යන්න එපා. පුද්ගල විවේචනේ මහා දරුණු තැනක් අද. අද මේ ලංකාද්වීපයේ ලෝකේ පුරා හැම තැනම මේ මිනිස්සු මෙච්චරම මේ මුළු සමස්ත පරිසරයේම මෙච්චර ව්‍යාකූල වෙලා තියෙන්නේ. මිනිස්සු ගාව තියෙන සත්පුරුෂ ගුණ නැති වෙලා ගිහිල්ලා. යහපත් චර්යාවන් නැති වෙලා ගිහිල්ලා. තේරෙන සිංහලෙන් කිව්වොත් අද මේ ලෝක පර්යාය තුල ලෞකික සම්මා දිට්ඨිය දැන් මක්විමින්ද යන්නේ. බලගැන්වීමින් දැන්නේ ඇතිවීමින් දැන්නේ නැතිවීමින් දැන්නේ නැතිවීමින් යන්නේ ලෞකික සම්මාදිට්ඨියත් නැතිවීමින් යන්නේ. බුද්ධ ශාසනයක් තුල තමයි ලෞකික සම්මාදිට්ඨියේ ගැඹුර පෙන්වන්නේත් ආර්ය සම්මාදිට්ඨියේ ගැඹුර පෙන්වන්නේත්. දැන් ශාසනය පිරිහෙනකොට මුලින්ම නැති වෙන්නේ ආර්ය සම්මාදිට්ඨිය නෙමෙයි. මොකද මුලින්ම නැති වෙන්නේ? ලෞකික සම්මාදිට්ඨිය නැති වෙලා යනවා. ඒක නැති වෙලා ගියාට පස්සේ අරක නිකම්මමක් වෙනවද? තේරුණානේ කියන එක? පැහැදිලිනේ. ඒක නිසා මේ ලෞකික සම්මාදිට්ඨියේ වැදගත්කම ඉතාම අත්‍යවශ්‍යයි මේ වගේ කාලෙක. ඒකත් තේරුම් අරගෙන ලෝකෝත්තර සම්මාදිට්ඨියට අදාළ මේ ගැඹුරු ධර්ම කාරණාවන් ඉතින් සාකච්ඡා කරන්න ධර්ම දානමය පින්කම් තුලින් තව විමසන්න සාකච්ඡා කරන්න සොයන්න දැනගන්න අවබෝධ කරගන්න ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඕන වෙලාවක වෙලා සාකච්ඡා කරන්න අපිට පුළුවන් උපරිමයෙන් අපි උදව් කරන්නම් ඒ කාරණාවන් විග්‍රහ කරන්න. අද අපි මේ ධර්ම දේශනාව තුළ මේවා කලේ කේන්ද්‍රගත කලේ අසත්පුරුෂ වදුකා සූත්‍රය අංගුත්තර නිකායේ පොත් වහන්සේ තුල වැඩ තැන්පත් වෙලා තියෙන ඒ සංග්‍රහිත වෙලා තියෙන අසත්පුරුෂ වදුකා සූත්‍රය මුල් කරගෙනයි අද දවසේදී අපි මේ සාකච්ඡාව ධර්ම දානමය පින්කම සිද්ධ කළේ. මම හිතනවා යම්කිසි ආකාරයකට ඔබලා මේ සූත්‍ර ධර්මයේ ඇසුරින් මේ සිද්ධ කරගත්ත දේශනාව තුළින් යම්කිසි අදහසක් අවවාදයක් ජීවිතයට එකතු කර ගන්නට ඇති කියලා. එහෙනම් තම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ ගුණවගාවන් වැඩි දියුණු කරගෙන උතුම් මාර්ග ධර්ම අවබෝධය තුළ නිවී සැනසෙන්න මගපල නිවන් පූර්ණේ කරගන්න හැම දිනාටම මේ කරගන්නා වූ සියලු කුසල පුණ්‍ය ආශිර්වාදයෝ අනන්ත ආශිර්වාදයක් වේවා. උතුම් සෙත් ආශිර්වාදයක් වේවා. දිව්‍ය බ්‍රහ්මත්වයන් පටන් සියලු ලෝක සියලු සත්වයන්ට මේ සියලු කුසල පුණ්‍ය ආශිර්වාදයෝ පුණ්‍ය ගංගා කුසල ගංගා බවට පත් වෙලා විහිදලා පෙදලා ගලා ගිහිල්ලා සියලු ලෝක සියලු සත්වයෝ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිරන්තරයෙන් සපයි කියා දේශනා කළ බදාල උතුම් නිර්වාණ අවබෝධය තුල නිවනින් නිවී සැනසෙත්වා 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 කියලා සාදු නාදයක් පවත්වන සාදු සාදු සාදු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සෑම සියලු දෙනාට සූවිසි අනන්ත වූ ගුණ බලෙන් උතුම් ධර්ම අවබෝධය සැලසේවා. සුවපත් වේවා. තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං